समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सत्तमं मुनिराजस्य शृण्वन्तु सक्कमुक्तं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से एतं संतं एतं पनीतं यदिदं सब संकार समतो सपुपदीपटि सक्को तन्नाक्कयो विरागो निरोधो निब्बानन्ति पिन्वत्नि मैं सिल्म पिन्वतुन मैं संध्या समय सदी पैती शक्ति सिटिन्ने इदा लोतुरा बुद्धप्यानन वහන්සේ ලෝකයාගේ සැනසීම පිණිස ලෝකයාගේ නිවීම පිණිස ලෝකයාගේ විමුක්තිය පිණිස ලෝකයාගේ නිවන පිණිස දේශනා කර වදාළ උතුම් ශ්‍රී සත්‍යයෙන් විදක් ශ්‍රවණය කරලා තමන්ට මේ සංසාර දුකෙන් අත්මිදී නිදහස් වන්නට ක්‍රමයක් මාර්ගයක් පාරක් හොයාගන්න. ඒ නිසා ඉන්නතුනි හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕනේ දැන් අද මේ වගේ මේ ධර්ම දේශනාවක් අහන්නට මේ පින්නතුන් සති පැටි සති මෙතෙන්ට පැමිණියා. ඒ වගේම මේ හැම පින්නකෙක්ම බොහෝ අවස්ථාවල බොහෝ තැන්වලදී යම් යම් ආකාරයෙන් සිල් රකින්නවා සිල් ගන්නවා සිල් සමාදන් වෙනවා. ඒ වගේම බණ භාවනා කරන්න සමහරු යනවා. ඒ වගේම නොයෙකුත් ආකාරයේ පින්කම් දානමාන මේ වගේ පින්කම් වලට දානමාන වලට සහසම්බන්ධ වෙනවා. ඒ වගේම පන්සල් යනවා. වැඳුම් පිදුම් වැඳුම් පැතුම් කරනවා. දැන් මේ පින්නතුන්ට මම යම් අදහසක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඇයි මම මේ හැම කෙනෙක්ම මේ වගේ සිල් රකින්නේ සිල් සමාදන් වෙන්නේ ඒ වගේම බණ භාවනා කරන්නේ ඇයි පින්කම් කරන්නේ ඇයි වැඳුම් පිදුම් යදුම් පැතුම් කරන්නේ ඇයි මේ වගේ දානමාන පින්කම් වගේ දේවල් කරන්නේ තම තමන්ම කල්පනා කරගන්න ඕනේ ඇයි තමන් මේ වගේ දේවල් කරන්නේ මේක හොඳින් තමන්ම කල්පනා කළ යුතු බොහොම වැදගත් කාරණයක්. දැන් බොහොමයක් අපේ පොඩි දරුවන් පොඩි කාලේ මේ වගේ දේවල් වලට දෙමව්පියෝ පුහුණු කළා තියෙනවා. ඒ වගේම ගමේ පන්සලේ හාමුදුරුවෝ ඉස්කෝලේ පිරිවෙනේ දහම් පාසලේ නොයෙක් අය මේවට පුහුණු කළා තියෙනවා. දැන් මේ පුරුදු කළ එක පුහුණු කළ එක යම් හේතුවක් නිසා පුරුදු කළා නමුත් දැන් ටිකක් වැඩි හිටියන් බවට පත් වෙනකොට දරුවෝ ටිකක් ලොකු මහත් වෙලා යම් මේ හිතන්න පටන් පුළුවන් වෙන අවස්ථාව වෙනකොට කල්පනා කරන්න ඕන අපි
මේ අනුන් කීතරමටම එහෙනම් අනුන් ඉගෙනුම් තරමටම ද මේ වගේ දේවල් මේ වගේ ධම් පින්කම් කරන්නේ පන්සල් යන්නේ සීල් රකින්නේ බණ භාවනා කරන්නේ මේ වගේ ධර්ම දේශනාවන් අහන්නේ. දැන් මෙතන හොඳටම තේරුම් ගත යුතු දෙයක් තියෙනවා හැම කෙනෙක්ම අපි අනුන් කියනකට කරන්න එහෙම නැත්නම් මේක විලාසිතාවක් වගේ අම්මලා තාත්තලා කිව්ව නිසා හෝ පන්සලේ ආම්තුරු ඉස්කෝලේ ගුරුතුමා දහම් පාසලේ ගුරුතුමා කියපු නිසා හෝ පරම්පරාවෙන් මේක කරගෙන ආපු නිසා හෝ මේක කළ යුතුද එහෙම නැත්නම් අපි මීට වඩා ගැඹුරු අර්ථයක් ඇතුව යම් ආකාරයක දැක්මක් ඇතුව මේ වැඩ කටයුතු කළ යුතුද දැන් මෙතෙන්දී කල්පනා කරන්න ඕන හැම පින්වතෙක්ම මේ වගේ අපි මේ ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරෙන්නේ දැන් මම ඔය කියපු සියලුම කර්ම එකව කරලා එක වචනකින් කියන්න පුළුවන් ධම්මානුධම්ම ප්‍රතිපදාව. එහෙම නැත්නම් අපි ධර්ම මාර්ගය අනුගමනය කරනවා. මේ වගේ ධර්ම මාර්ගයක් අපි අනුගමනය කළ යුත්තේ යම් ආකාරයක අවබෝධයක් එහෙම නැත්නම් යථාභූත ඥාන දර්ශනයක් එහෙම නැත්නම් පරමාර්ථ දැක්මක් ඇතිවමයි. මේකෙන් මේ වගේ ඔය ධම්මානුගම ප්‍රතිපදාවේ හැසිරීමෙන් සීල් ගැනීමෙන් සීල් සමාදන් වීමෙන් සීල් රැකීමෙන් බණ භාවනා කිරීමෙන් ඒ වගේම පින්කම් කිරීමෙන් ඒ වගේම අන්සල් යෑමෙන් මේ වගේ නොයෙකුත් ආකාරයේ මේ ධම්මානුගම ප්‍රතිපදාවේ හැසිරීම අනු කියන පරියට හෝ කරන්නන් වාලේ කිරීම හෝ පරම්පරාවෙන් මහදමෝපියන් කියනවා වෙනුවට කිරීම හෝ කළ යුතු නැහැ. මේක ඊට වඩා බොහොම ගැඹුරු දර්ශනයක් ඇතුව දැක්මක් ඇතුව අපි කළ යුතු දෙයක්. ඒක මේ දරුවෝ හොඳට තේරුම් ගත යුතු දෙයක්. දැන් යම් කිසි කෙනෙක් මේ වගේ මේ බුද්ධ ධර්මයේ දේශනා කර වදාළ ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙනවා නම් එතෙන්දී අපි තමන්ට ලැබෙන ප්‍රතිඵල හොඳටම කල්පනා කරගත යුතුයි. ඒ වගේම යම් කිසි කෙනෙක් ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන්නේ නැතුව අධර්ම මාර්ගයේ යනවා නම් එයාට ලැබෙන ප්‍රතිවිපාක ප්‍රතිඵල හැම කෙනෙක්ම මේ හේතුඵල ධර්මයට බහා ගලපා බලා දැකගත යුතුයි දැනගත යුතුයි තේරුම් ගත යුතුයි. ඒ නිසා පින්වතුනි මේ හැම කෙනෙක්ම මේ සීල් රකින්නවා කිව්වට කරන්නන් වාලේ ඔය සීල් සමාදන් වෙලා වැඩක් නැහැ. බණ භාවනා කරනවා කිව්වට ඒක විලාසිතාවකට කරන්නන් වාලේ කරලා වැඩක් නැහැ. ඒ වගේම ඔය දාන මාන දෙනවා ධර්ම දේශනා වලට සවන් දෙනවා නොයෙකුත් ආකාරයේ පන්සල් යනවා මේවා කරන්නන් වාලේ හෝ එහෙම නැත්නම් යම් ආකාරයක తాවකාලිකව සුවයක් ලබන්නට හෝ කළ යුතු දේවල් වලට වඩා මේවෙන් අපි පරම අර්ථයක් ඇතුවම මේ වගේ දේවල් කරන්නට පටන් ගත යුතුයි ආරම්භ කළ යුතුයි. ඒක යම් ආකාරයක පිරිසිදු දැක්මක් යථාභූත ඥාන දර්ශනයක් ඇතුවම මේ වගේ දේවල් කරන්නට ඕනේ. ඒක තමයි පිළිවෙලින් පෙළ ගැහෙනවා කිව්වේ. එහෙම නැත්නම් ධම්මානුධම්ම පටිපදාව කියලා කිව්වේ. ඉතින් ඒක නිසා අපි මේ සීල රකින්නවා කියන්නේ හොඳට කල්පනා කරගන්න ඕන තමන්ගේ මේ ඇහැ කන නාසය දිව කය මන කියන මේ බාහිර ලෝකයට සම්බන්ධ වෙන ඉන්ද්‍රිය ආයතන හයක් බවට පරිවර්තනය වෙලා ක්‍රියා කරනවා
හැම අවස්ථාවෙම අසංවර වීමෙන් එහෙම නැත්නම් මේ ඇහැ නිතරම අසංවර ආකාරයෙන් අස්වාභාවික ලෙස අයුතු විදියට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මේ කන නාසය දිව කය මන කියන මේ ඉන්ද්‍රිය හයම අපි දන්නේම නැතුව අසංවර වෙන්න පුළුවන්. නොහික්මුණු ඉන්ද්‍රියක් වෙන්න පුළුවන්. ඒ අනුව අපි දන්නේම නැතුව අපි අතින් යම් වැරදි ක්‍රියාකාරකම් සිද්ධ වෙන්න පුළුවන්. අපේ ඇකනාසය දිවකය මන කියන මේ හය සංවර කරගත්තේ නැත්නම් ඒ වගේම දැන් මේ ප්‍රිය දේට ඇලීම නිසා අප්‍රිය දේ සමග ගැටීම නිසා ප්‍රිය අතර වැරදිසේ මැනීම නිසා මේ අසංවර තත්ත්වය අසංවර බව ඇති වෙන්නට පුළුවන්. දැන් බැරි වෙලාවක් තමන්ගේ ඇහැ තමන්ට පාලනය කරගන්න බැරි නම් තමන්ගේ කන නාසය දිවකය මන කියන මේ හය තමන්ට සංවර කරගන්න ශික්ෂණය කරගන්න හික්මවා ගන්න බැරි නම් එතෙන්දී තමන් අතින් තමන්ට අනුන්ට දෙපාර්ශ්වයටම වැරදි ආකාරයේ සිදුවීම් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මේ ලෝකේ සියලුම මිනිස්සු වැරදි කරන්නේ මේ ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් මනෙන් කියන මේ ඉන්ද්‍රිය හය ඔය අසංවර ආකාරයට පාවිච්චි කිරීම භාවිතා කිරීම නිසා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කර බදාළ මේ සියලුම ධර්මය පළමු කොටම උපකාර වෙන්නේ ඒ පුද්ගලයාගේම පාලනයේ තියෙන ඔය ඇහැ කන නාසය දිව කය මන කියන මේ හය සංවර ආකාරයට වාචා කරන්න පාවිච්චි කරන්න පුරුදු පුහුණු වෙන්නටයි. අපි දැන් මේකට කියනවා ඉන්ද්‍රිය සංවර සීලය. සිව්පසය ප්‍රත්‍ය සම්නිශ්චිත සීලය. පැවිද්දන්ට නම් ප්‍රාතිමෝක්ඛ සීලය හැම කෙනෙකුටම ආජීවක පාරිශුද්ධ සංවර සීලය. ඒ නිසා යම්කිසි කෙනෙක් අතින් වැරදි සිදු වෙන්නේ මේ තමන්ගේම ඇහැ කන නාසය දිවකය මන කියන මේ හය තමන් අර ප්‍රියදේට ඇලෙන ස්වභාවයකිනුත් අප්‍රිය දේට ගැටෙන ස්වභාවයකිනුත් ප්‍රිය අප්‍රිය දේ අතර වැරදි ආකාරයට මැනීමක්. ඒකට අපි කියනවා මාන්නය, මහාන්තත්වකම්, උද්ධච්චකම්. මේ වගේ උදා වචන වලින් බුද්ධ දේශනාවේ කියලා තියෙන්නේ මේ නොදන්නාකම, මාන්නය, අවිද්‍යාව, අඥානකම, මෝහය, මෝඩකම, මොට්ටකම මේ ඔක්කොම ඇති වෙන්නේ මෙන්න මේ ඉන්ද්‍රිය හය අර සංවර ආකාරයට භාවිතා කරන්නට තමන්ට දැනුමක්, අවබෝධයක්, පුහුණුවක්, පුරුද්දක් නැතිකම නිසා. ඒ නිසා දැන් තමන් කල්පනා කරන්න ඕන තමන්ගේ ඇහැ වෙන කාටවත්ම සංවර කරන්න බෑ. පාලනය කරන්න බෑ. ශික්ෂණය කරන්න බෑ. හික්මවා ගන්න බෑ. අසංවර කරගන්නේ තමන්, සංවර කරගන්නේ තමන්. එතකොට තමන්ගේ ඇහැ කන නාසය දිවකය කියන මේ ඉන්ද්‍රිය හය අසංවර වුණොත් තමන් අතින් වැරදි සිද්ධ වෙනවා. ඒ වගේම තමන්ගේ මේ ඇහැ කන නාසය දිවකය මන කියන මේ ඉන්ද්‍රිය හය සංවර ආකාරයට භාවිතා කළොත් තමන් අතින් වැරදි සිද්ධ වෙන්නේ නැහැ. මේ වැරදි සිද්ධ වුණොත් අර අසංවර අශික්ෂිත නොහික්මුණු ඇහැකරනාසේ දිවකය මන නිසා තමයි මේ
වැරදි සිද්ධ වෙනවා. දැන් මේම වැරදි සිද්ධ වුණොත් ඒ වැරද්ද නිසා ප්‍රතිවිපාක ලැබෙන්නේ තමන්ට සහ ඒ තමන්ට සම්බන්ධ වූ තවත් බාහිර ලෝකයක. එතකොට මේ තමන් අතින් යම් ආකාරයක ඔය අසංවර විදියට ඇහැකරනාසය දිවකය මන භාවිතා කරන හැම අවස්ථාවකම තමන්ට තමන් වඩා කරගන්න. තමන්ට වැරදි ආකාරයේ ප්‍රතිඵල දෙන හේතුවක් තමන් ක්‍රියාත්මක කරනවා. අපි මේ අපල කියන්නේ ඔය අයහපත් ඵල දෙන අලහපත් ඵල උරුම කරගෙන ක්‍රියාකාරකම් වලට. එතකොට ඔය හැම කෙනෙක්ම දන්නවනේ මේ ආදාම් බලලා අපල කියනවා කියන්නේ. මේ අපල කියන්නේ ඔය සමන් වැරදි ආකාරයට යම් හේතු ක්‍රියාත්මක කරලා ඇහැකරනාසය දිවකයන් මන කියන මේ අය භාවිතා කරලා කරපු වැරදි අසංවර නොඉක්මුණු අශික්ෂිත දේවල් ක්‍රියාකාරකම් නිසා තමන්ට දැන් උරුම වෙලා තියෙන ඵල අයහපත් ඵල අපල කියලා කියනවා. ඉතින් ඒක නිසා පින්වතුනි මේක මේ තමන්ගේ ඇහැකරනාසය දිවකය මන පාලනය කිරීම, සංවර කර ගැනීම, ශික්ෂණය කර ගැනීම, හික්මවා ගැනීම වෙන කාටවත් බාර දෙන්න බෑ. අම්මට තාත්තට බාර දෙන්නත් බෑ. මංගලේ ආම්දුරන්ට බාර දෙන්නත් බෑ. දෙවියන්ට, බ්‍රහ්මයන්ට, භූතේකට, ප්‍රේතේකට, මේ අද්භූත ආශ්චර්යමත් පුද්ගලයෙකුට බාර දෙන්න බෑ. විශ්වකර්මයෙකුටවත් මේක බාර දෙන්න බෑ. ඉතින් ඒක නිසා මේ හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන තම තමන්ගේ ඇහැකරනාසය දිවකය මන කියන මේ අය තියෙන්නේ තමන්ගේ පාලනයේ. යම් ආකාරයකට තමන් මේ ඇහැකරනාසය දිවකය මන වැරදි ආකාරයට පාවිච්චි භාවිතා කරනවා නම් ඒකේ අයහපත් ඵල පළමුවෙන්ම උරුම වෙන්නේ තමන්ට. ඒ වගේම මේ විශ්වයේ තියෙන ස්වභාව ධර්මය. මේ ස්වභාව ධර්මය ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ මහා භූත හතර, මේ මහා භූත හතරම යම් ආකාරයක ඔය මනසේ අසංවර චිත්ත කිරණ නිසා, කලු කිරණ නිසා යම් ආකාරයක අස්වාභාවික භ්‍රමණයකට පත් වෙනවා. ඒක නිසා ඒ ස්වභාව ධර්මය විපරීත කරන්නේ, විකෘති කරන්නේ, විෂම තත්ත්වයටපත් කරන්නේ මෙන්න මේ ඇහැකරනාසය දිවකය මන කියන මේ අය අසංවර ලෙස, අශික්ෂිත ලෙස, නොහික්මුණු ලෙස භාවිතා කරන පුද්ගලයන් විසින්මයි. හැබැයි එහෙම යම් කිසි පුද්ගලයෙක් මේ තමන්ගේ ඇහැකරනාසය දිවකය මන කියන මේ හය ඉන්ද්‍රිය හය වැරදි ආකාරයට අසංවර ලෙස භාවිතා කරොත්, පරිහරණය කළොත් ඒ පුද්ගලයාට ඒකේ ප්‍රතිඵල උරුමයෙන්ම ලැබෙනවා. ඒ වගේමයි යම් කිසි කෙනෙක් තමන්ගේ ඇහැකරනාසය දිවකය මන කියන මේ හය බොහොම සංවරව, ශික්ෂණයෙන් යුතුව හික්මවාගෙන කායේන සංවරෝ, වාචායන සංවරෝ, මනසා සංවරෝ කියන ආකාරයට යහපත්සේ පාවිච්චි කළොත් ඒ පුද්ගලයා තුලින් සුදු කිරණ ශක්තිය විශ්වයට නිකුත් වෙනවා. එතකොට මේ සුදු කිරණ ශක්තිය නිකුත් කරන්න පුළුවන් වෙන්නේ මිනිස්සුන්ට මනසක් තියෙන මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලැබුවා අයට පමණමයි. ඒ වගේම කෙලෙස් කළු කිරණ නිකුත් කරන්න පුළුවන් අය මිනිස්සු හැටියට කියනවා. තව නොයෙකුත් අය භූත, වේද, තිරිසන්, අපාගත මේ නොයෙකුත් ආකාරයේ අයටත් පුළුවන්කම තියෙනවා කළු කිරණ නිකුත් කරන්න විශ්වයට. නමුත්
සුදු කිරණ නිකුත් කරන්න පුළුවන් මේ මනස උසස් තත්ත්වයට පත් කරගත්ත මනුෂ්‍යත්වයක් ප්‍රතිලාභයක් ලැබූ කෙනෙකුට පමණයි. ඒ නිසාම බුදුහාමුදුරුවෝ පැහැදිලිව ප්‍රකාශ කළා මනුෂ්‍යත්ව ප්‍රතිලාභෝ පරම දුර්ලභෝ කියලා. බුදුහාමුදුරුවෝ කොයි වෙලාවකවත් කොතැනකවත් දේශනා කරලා නැහැ දේවත්ව ප්‍රතිලාභෝ පරම දුර්ලභෝ, එහෙම නැත්නම් බ්‍රහ්මත්ව ප්‍රතිලාභෝ පරම දුර්ලභෝ, එහෙම නැත්නම් භූත වේද වගේ දේවල්, ත්‍රිසං වගේ දේවල් ප්‍රතිලාභය පරම දුර්ලභයි කියලා. ඒවා ඕන වෙලාවක ඕන කෙනෙකුට ලබා ගන්න පුළුවන්. නමුත් මේ මනුෂ්‍යත්වය ලබා ගැනීම අති පරම දුර්ලභයි, ඉතාමත්ම අමාරුයි. හැබැයි දැන් හොඳට කල්පනා කරගන්න ඕනේ. දැන් මෙතන මේ ධර්මයේ ශ්‍රවණය කරන සියලුම මිනිසුන් මනුෂ්‍යත්ව ප්‍රතිලාභේ නම් වූ ඒ පරම දුර්ලභ තත්වය ලබාගෙන තියෙනවා, උරුම කරගෙන තියෙනවා. මේක බොහොම අමාරුවෙන් ලබාගත් අවස්ථාවක්. ඒ නිසා මේ අවස්ථාව අපි බොහොම දැනුමක් ඇතුව, අවබෝධයක් ඇතුව අර සීල රැකලා භාවනා කරලා ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරලා මේ ධම් පින්කම් කරලා මේ කරන්න ඕනේ දේවල්ද කරන්නේ, නොකළ යුතු දේවල්ද කරන්නේ කියන එක තීරණයක් ගැනීම තමන්ටම අයිති දෙයක්. මේක බුදුහාමුදුරුවෝ කිව්වයි කියලාවත්, මම කිව්වයි කියලාවත්, වෙන කවුරුවත් උගතෙක් පඬිතෙක් කිව්වයි කියලාවත් අපිට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. තමන්ම මේක ගැන හරියට තරාතියකට දාලා මනින්න වගේ, තුලාවකට දාලා මනින්න වගේ බලන් දුන තමන් කරන වැඩේ හරිද, තමන් කරන වැඩේ වැරදිද. මේ තමන් කරන්නේ ඔය ඇහැකරනාශය දිවකය මන කියන 6 සංවර ආකාරයෙන් භාවිතා කිරීමට, අසංවර ආකාරයෙන් නොඉක්මුණු ලෙස භාවිතා කිරීමට. දැන් මිනිහෙක් වෙලා ඉපදුණු කෙනෙකුට මේ ඉන්ද්‍රිය 6ම ලැබිලා තියෙනවා නම්, ඇහැකරනාශය දිවකය මන කියන මේ 6 මේක භාවිතා නොකර ජීවත් වෙන්න බෑ. අපි මේ ඉන්ද්‍රිය 6ම භාවිතා කළ යුතුයි. බුදු පියාණන් වහන්සේ, අරහතුන් වහන්සේලා, සියලුම බෝසතුන් වහන්සේලා, සියලුම පඬිතුයන් උපදුණු මේ ඇහැ කන නාසය දිවකය මන 6ම පාවිච්චි කරනවා, පාවිච්චි කළ යුතුයි. ඒවා පාවිච්චි නොකර ඉන්න එක නෙමෙයි මෙතන ප්‍රශ්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ ඇහෙන් රූපයක් බැලුවාම මේ බැලුව රූපය ප්‍රිය වෙන්න පුළුවන්, මනාප වෙන්න පුළුවන්, මිහිරි වෙන්න පුළුවන්, හොඳ ප්‍රිය රූපයක් වෙන්න පුළුවන්. ඒ කොච්චර ප්‍රිය රූපයක් වුණත් අපි මේ ප්‍රිය රූපය උපාදානය කරගෙන, අල්ලගෙන, අයිති කරගෙන බදාගන්න. එහෙම නැත්නම් මේක උපාදානය කරගන්න, තමන්ගේ කරගන්න කටයුතු කළොත් ඒකට කියනවා ඡන්ද රාගය, කාමච්ඡන්දය, තණ්හාව, ආශාව. මේක නොයෙකුත් වචන වලින් කිව්වා. එහෙම නැත්නම් මේ ඇහෙන් දැක රූපේ ප්‍රිය නම් ඒ රූපයට මත් වෙලා ඒ රූපේ උපාදානය කර ගැනීම අන්න අසංවර කමට හේතුව. ඒ වගේම ඒ රූපය කොච්චරම අප්‍රිය වුණත් අපි ඒ රූපය අප්‍රියකමින් ගැටෙන්න, තරහා වෙන්න, වෛර කරන්න, ක්‍රෝධ කරන්න, ඊර්ෂ්‍යා කරන්න හොඳ නැහැ. එතකොට මේ ඇහෙන් රූපයක් බැලීම නෙමෙයි වරද. ඇහෙන් බැලුව රූපය ප්‍රියයි, මනාපයි, මිහිරි, මధుරයි කියලා ඒ රූපය අල්ලගන්න, අයිති කරගන්න, කොටු කරගන්න, වට කරගන්න, හිර කරගන්න, එකතු කරගන්න කරපු වැරදි ක්‍රියාව. ඒකයි වරද. ඒකයි අසංවරකම. මේ රූපය
මට අයිති කරගන්න ඕන මගේ රූපය අපි හිතමුකෝ ලක්ෂණ මලක් කියලා. මේ ලක්ෂණ මල ස්වභාව ධර්මයේ නිර්මාණය. ලක්ෂණ මල තිබෙන එක මේ ලෝකේ හැමදාම වෙන්න ඕන වෙනවා කාටවත් නවත්තන්න පුළුවන් කමක් නැහැ. ලක්ෂණ මලේ වර්ගයක් නැහැ. තමන්ගේ ඇහි වර්ගකුත් නැහැ. වර්ග කියන්නේ අර පුද්ගලයා තුළ ඇතිවන අසංවර කම. ඒ නිසා අපි මේ ප්‍රිය රූප බලන එක නෙමෙයි වර්ග. දකින්න එක නෙමෙයි වර්ග. ඒ දැක්ක බැලුව ප්‍රිය රූපයක අපි යම් ආකාරයකට මත් වෙලා ඒ රූපය උපාදානය කරගන්න, අල්ලගන්න, අයිති කරගන්න, එකතු කරගන්න, ගොඩනගා ගන්න, තමන්ගේ කරගන්න, මගේ කරගන්න කටයුතු කිරීම වැරදි. ඒ වගේම ඒ අප්‍රිය රූපය කොයිතරම්ම අප්‍රිය වුණත් අපි ඒකට ද්වේෂ කරන එක, ගැටෙන එක, තරහ වෙන එක, වෛර කරන එක, ක්‍රෝධ, ඊර්ෂ්‍යා කරන එක අසංවර කම. ඒක වැරදි දෙයක්. ඒක නිසා දැන් අර ප්‍රිය රූපය ප්‍රියයි කියලා අල්ලගෙන උපාදානය කරගත්තා කිලුට වෙන්නේ තමන්ගේ හිත. පළමු කොටම කිලුට වෙන්නේ තමන්ගේ හිත. ඒ වගේම ඒ රූපය අප්‍රියයි කියලා තරහක්, වෛරයක්, ක්‍රෝධයක්, ඊර්ෂ්‍යාවක් තමන්ගේ හිතට ඇතුල් වුණොත් එතෙන්දී පළමු කොටම කිලුට වෙන්නේ තමන්ගේ හිත. දැන් මේ ප්‍රිය දේට ඇලීම නිසා හිත කිලුට වෙනවා. අප්‍රිය දේට ගැටීම නිසා හිත කිලුට වෙනවා. ඒ වගේම ප්‍රිය අප්‍රිය දෙක අතර මැනීම නිසා, ඒ කියන්නේ සංසන්දනය කිරීම නිසා, මානය කියන වැරදි ගැටියක් නිසා හිත කිලුට වෙනවා. එතකොට මේ හිත කිලුට වෙන්නේ මේ ප්‍රභාස්වර වූ පිරිසිදු වූ ස්වභාව ධර්මයෙන්ම ස්වාභාවික වශයෙන් පිරිසිදු වූ සිත කිලුට වෙන්නේ ඔය ආගන්තුක වශයෙන් ආපු ආගන්තුකේ උපකිලිටයන් කියන මෙන්න මේ ඇහෙන් රූපයකට පටිච්ච වීම නිසා, කනින් ශබ්දයකට පටිච්ච වීම නිසා, නාසයෙන් ගඳ සුවඳකට පටිච්ච වීම නිසා, ඒ වගේම දිවෙන් රසකට පටිච්ච වීම නිසා, ඒ වගේම කයෙන් පහසකට පටිච්ච වීම නිසා, මනසෙන් ධර්මතාවයකට පටිච්ච වීම නිසා. ඒ නිසා පින්වතුනි අපි කල්පනා කරන්න ඕන අපි මේ කරන කියන හිතන දේවල් හරිද වැරදිද? ඒක වෙන කාටවත් තීරණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද ඔය මේ පින්වතුන්ගේ ඇහැ වෙන කාටවත් ඕන විදිහට පාලනය කරන්න බෑ. කන, නාසය, දිවකය, මන කියන මේ ඉන්ද්‍රිය හයම තමන්ගේ පාලනයේ පවතින. ඒ තමන්ගේ පාලනයේ පවතින මේ ඉන්ද්‍රිය හය වෙන කිසි කෙනෙකුට සංවර කරන්න බෑ. සංවර කරලා දෙන්න බෑ. නරක කරන්න බෑ. පිළිටු කරන්න බෑ. අර හොද කරන්න බෑ. නරක කරන්න බෑ. මේක මුදවද යුතුයි. එතකොට අපි මේ ඇහැ, කන, නාසය, දිවකය, මන කියන මේ ඉන්ද්‍රිය හය භාවිතා කිරීම, පරිහරණය කිරීම නෙමෙයි වරද. අපායන් හේතුව ඒක නෙමෙයි. මේ ඇහැ, කන, නාසය, දිවකය, මන කියන මේ හය අසංවර ලෙස, නොහික්මුණු ලෙස, අශික්ෂිත ලෙස වැරදියට පරිහරණය කිරීම, භාවිතා කිරීමයි මේ සියලුම පාප කර්මයන්, අකුසලයන් කෙනෙක් අතින් සිද්ධ වෙන්නට මුල් වූ හේතුව. එතකොට දැන් මේ පව්කම් කරන්නේ කවුද? තමයි. මේ පව්කම් කරන නිසා ඒව අයහපත් ඵල විපාක ආදීනවාංශන්ත ලැබෙන්නේ තමන්ට. වෙන කෙනෙකුට ලැබෙනවට ඉස්සෙල්ලා. ඉතින් ඒක නිසා මේ හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන තමන්ගේ ඇහැ, කන, නාසය, දිවකය, මන කියන මේ අය
සංවර කිරීමේ කරගැනීමේ වගකීම තියෙන්නේ තමන් අතේ මිසක් අම්මා තාත්තා හෝ වැඩිහිටියෝ හෝ පාසලේ ගුරුවරයා හෝ පන්සලේ හාමුදුරුවෝ හෝ වෙනත් කෙනෙකු අතේ නෙමෙයි. පොඩි කාලේ ඉඳන්ම පොඩි දරුවන්ව අපි පුරුදු කළ යුත්තේ පුහුණු කළ යුත්තේ මේ තම තමන්ගේ ඇහැ කන නාසය දිවකය මන සංවර විදියට පාවිච්චි කරන්න භාවිතා කරන්න පුරුදු කරගෙන පුහුණු කිරීම තමයි කළ යුත්තේ. ඒ නිසා මේ ඇහැ පාවිච්චි නොකර ඉන්න කාටවත් බැහැ. කන පාවිච්චි නොකර ඉන්න බැහැ. නාසය දිවකය මන පාවිච්චි නොකර ඉන්න බෑ. භාවිතා නොකර ඉන්න බෑ. එහෙම එකක් බුද්ධ දේශනාවේ නැහැ. වැරද්ද තියෙන්නේ අපි මේක හරියට ඒ නියම ආකාරයට, හික්මුණු ආකාරයට, සංවර ආකාරයට, නිවැරදි ආකාරයට භාවිතා නොකර වැරදි ආකාරයකට භාවිතා කරන්න පුරුදු වීම පුහුණු වීම. දැන් අපි ගමුකෝ කෙනෙකුට තරහ යනවා කියලා. මේ තරහ යන්නේ තමන්ගේ ඔය ඇහැ කන්නාසේ දිවකය මන කියන මෙහායින් එකක් හෝ ඊට වැඩි ගණනක් වැරදි ආකාරයට ක්‍රියාත්මක වීම නිසා. දැන් පිට පුද්ගලයේ තව කෙනෙක් එක පුද්ගලයේ සමහර විට ස්වභාව ධර්මයෙන් ගහක් වලක් වෙන්න පුළුවන්, වෙන මොකක් හරි වායු වස්තුවක් වෙන්න පුළුවන්, කෙනෙක් වෙන්න පුළුවන්. යම් ආකාරයකට තමන්ට නොගැලපෙන තමන්ගේ හිතේ තියෙන ක්‍රියාකාරයට නොවන අප්‍රියාකාරයට ක්‍රියාවක් කිරීම නිසා තමන්ගේ හිතේ තරහක් ඇති වෙනවා. මේ තරහ ඇති වෙන්නේ මොකක්ද නිසා නෙමෙයි, තමන් තීරණය කරලා තියෙනවා මෙන්න මේ ආකාරයටයි මේක සිද්ධ වෙන්න ඕන. මේක ප්‍රියමනාප ආකාරය. හැබැයි ඒක තමන්ගේ හිතේ ඇති වූ වැරදි තීරණයක් බව කෙනෙකුට තේරුම් ගන්නට අමාරුයි. ඒක නිසා බොහෝ අයට තරහ යන්නේ මේ අනුකරණ කියන හිතන ක්‍රියාකාරකම් තමන් අර අහක යන කුණු ගොඩවල් තමන්ගේ කරිලා ගන්නවා. එහෙම නැත්නම් අහක යන නයි තමන් කරිලා ගන්න කර්ම කියනවා වගේ වැඩ. ඒ නිසා පින්වතුනි අපි කල්පනා කරන්න ඕන අපේ ඇහැකරනාසේ දිවකය මන සංවරනම් ඔය අහක යන කුණු ගොඩවල් අහක යන නයි අපි මේ කරේලාගෙන අපිට දුකක් වෙනවා, කරදරයක් වෙනවා, තරහ යනවා, වෛර කරනවා, ක්‍රෝධ කරනවා කියන ඒවා සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන අනික් මිනිහේ වචනයක් කිව්වොත් සමාජයට රැවුවා, ගිරෙව්වා, එහෙම නැත්නම් වචනයක් කතා කරා වැරදි ආකාරයකට, තමන්ට නොගැලපෙන නොසුදුසු ආකාරයකට, එහෙම නැත්නම් කෙනෙක්තුවා මේ වගේ නොයෙකුත් දේවල් කියනවා මේ පැවැත්ම තුල. ඒ සියලුම දේවල් තමන් ටිකක් ඉවසලා විමසලා කටයුතු කරන්න පුළුවන් වෙනවා නම්, තමන්ට පුළුවන් නම් ඒක ඉවසලා විමසලා මග අරින්න පරිවර්තන පහතබ්බා කරන්න තමන් ඒවට ගැටෙන්නේ නැහැ. තරහ යන්නේ නැහැ. තරහ එන්නේ නැහැ. ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන දැන් පැහැදිලිවවත් තමන්ට නොබැලෙන වචනයක් කිව්වොත්, එහෙම නැත්නම් රැවුවොත්, කෙරෙව්වොත්, වෙයිතුවොත් වචනයක් හරි කිව්වොත් ඒක නිසා තමන් ඒ නොබැලෙන දේ නිසා තමන්ට තරහ එනවා නම්, තරහ ඇවිස්සෙනවා නම්, තරහ ගන්නවා නම් එතෙන්දී තමන්ගේ ඈකරනවාදී දිවකය මන අසංවර නිසා තමන්ට තරහක් යනවා. තරහ ගන්න. මේ තරහ ගැනීම නිසා වෙන්නේ තමන්ගේ මේ භවයක් මොන වූ ශරීර කූඩුව තුළ තියෙන මේ මුළු ලේ ධාතුවම කිලුවේ. දැන් තරහ ගත්ත ගමන් කවුරුත් දන්නවා මූණ කළු වෙනවා. මූණ කළු වෙන්නේ මොකද? ලේ ධාතුව කිලුටු වෙන නිසා. ඉතින් මෙහෙම
අර අනික් මිනිහෙක් කියපු වචනෙට කතාවට ක්‍රියාවට තමන් තරහ ගත්තොත් අර බාහිර වශයෙන් ආගන්තුක වශයෙන් තමන්ට මේක දරා ගන්න බැරුව ඉවසන්න බැරුව තමයි මේ කිලුටු උනේ මේ කලු කිරණ නිකුත් උනේ මේ තරහ ගත්තේ මේ තරහ ගැනීම නිසා තමන් දන්නේම නැතුව තමන්ගේ ලේ කිලුටු වෙනවා. ඒ ලේ කිලුටු වීමට වඩා ධර්ම දෙයක් තමන් අතින් සිද්ධ වෙනවා. මේක හොඳට තේරුම් ගත යුතු දෙයක්. මේ විශ්වයට තමන් තරහ ගත්තොත් විෂ කිරණ කළු කිරණ නිකුත් වෙනවා. තමන් දැන් ඔය වෛර කරනවා, පලි ගන්නවා, ශාප කරනවා, ඊර්ෂ්‍යා කරනවා, තව නොයෙකුත් වැරදි වචන දෙස් දෙවල් තියෙනවා කියලා කියන්නේ. මේ කරන හැම අවස්ථාවකම තමන්ට තේරුනේ නැතුවට තමන් අතින් මේ විශ්වයට කළු කිරණ, විෂ කිරණ, එවනම් විකිරණ ශක්තිය නිකුත් කරනවා. ඒක හැම පුද්ගලයෙක්ම තරහගත හැම අවස්ථාවකම මේ විෂ කිරණ, විකිරණ ශක්තිය විශ්වයට නිකුත් කරනවා. මේ විශ්වයට තමන් නිකුත් කළ විෂ කිරණ, විකිරණ ශක්තිය විෂ අර ස්වභාව ධර්මයේ කිලුටු කරන සුළු දෙයක්. ආපෝ තේජෝ වායෝ පඨවි කියන මහා භූත හතර අපි මේ ස්වභාව ධර්මයේ කියන බාහිර ලෝකික ගහකොළ ගස්කල් පර්වත මේ ආදී වශයෙන් ඇත්තා වූ ස්වභාව ධර්මයේ අංගෝපාංග මේ විෂ කිරණ ශක්තිය නිසා කිලුටු වෙනවා. හැබැයි ඒ තමන් මේ නිකුත් කළ විෂ කිරණ, විකිරණ අර තරහන්සා නිකුත් කළ කළු කිරණ ගුණාකාරයෙන් වර්ධනය වෙලා කවදා හෝ ඒ විෂ කිරණ ශක්තිය තමන් කරාම ආපහු එනවා. එමනම් හැම කෙනෙක්ම හිතා ගන්න ඕන තමන් බැහැලාවත් මේ අහක යන කුණු ගොඩක් නිසා අනුන් කියව කතාවක් ක්‍රියාවක් නිසා මෙහෙම තරහගත්තොත් වෛර කළොත් ශාප කළොත් පරිගැහුවොත් දෙස් දෙවොත් කිව්වොත් ඒක තමන්ට ක්ෂණයකින් තමන්ගේ ලේලාතුව කිලුටු වෙනවා වගේම අර තමන් අතින් නිකුත් කළ කළු කිරණ ශක්තිය නිසා තමන්ට කල්ප කාලාන්තරයක් තුල මේ කළු කිරණ ශක්තිය තමන්ට ආපහු උරුම වෙලා තමන්ට අපල උපද්‍රව හැටියට අයහපත් ඵල විපාක හැටියට ආපහු ලැබෙනවා. අර සේරිවාණි ජාතකයේ කිව්වේ ඒකනේ. දැන් සේරිවාණි ජාතකයේ කිව්වේ අර වෙලෙන්ද මේ සුළු දෙයකට අර දෙච්චෝල් කියලා වෛර කළා. ඒක ඒ වෛරය එක ආත්මයක නෙමෙයි බුදු වෙන අවස්ථාව දක්වා දිනුගත් හැටියට කල්ප කාලාන්තරයක් තුල මේ වෛරය වැඩි වර්ධනය වී දිගින් දිගටම ගුණාකාරයෙන් වැඩි වෙලා නැවත අලුත් බවට පත් වෙලා මේ වෛරය පැවතුණා. ඉතින් ඒක නිසා පින්වතුනි අපි කල්පනා කරගන්න ඕනේ මේ අහක යන වැඩක් නැති වචනයක් ක්‍රියාවක් නිසා අපි විමසීමක් නැතුව මේ වගේ තරහ ගත්තොත්, කේන්ති ගත්තොත්, ශාප කළොත්, වෛර කළොත්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන්, පටිඝයෙන් ක්‍රියා කළොත් එතෙන්දී තමන්ට ලැබෙන උරුම වන ඵල විපාක මේ වර්තමාන මොහොතේ පමණක් සීමා වෙන්නේ නැහැ. සමහර විටක කල්ප කාලාන්තරයක් යනතුරු ඒ වෛරය, ඒ ක්‍රෝධය නැවත අලුත් වැඩියා වෙවි නිවනට බාධා කරන, නිවන ප්‍රමාද කරන, සංසාරේ දුක් විඳින්නට හේතු වන කරුණක් හැටියට තමන්ට උරුම වෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි මේ වෛරය කියන එක පුද්ගලයෙක් තුළ ඇතිවිය යුතු දෙයක් නෙමෙයි. ඒ වගේම අපි පොඩ්ඩකට ඒ කතාව නවත්තලා මේකෙම අනිත් පැත්ත බලමු. අනිත් පැත්තට ගන්න පුළුවන්. අපි කවුරු හරි කෙනෙක් යම් හේතුවක් නිසා තමන්ගේ අඩුපාඩුවක් වෙන්න පුළුවන්. මොකක් හරි හේතුවක් නිසා වචනයක් කිව්වොත්
එන්නනම් එරෙව්වොත්, රැව්වොත්, ගෙරෙව්වොත් මොකක් හරි වචනයක් වැරදි ආකාරයකට කිව්වොත්, එන්නනම් මානෙන් ඇලෙන ආකාරයකට කිව්වොත්, අපි එතෙන්දී ඒ පුද්ගලයාටම අපිට පුළුවන්කම තියෙනවා නම් පිළිසිදු චේතනාවෙන් අවංක වූ සිතින් මුළු හදවතින්ම මෛත්‍රී කරන්නට, පරම මෛත්‍රී කරන්නට එතෙන්දී අපේ සිතෙන් කලු කිරණ නිකුත් උනේ නැහැ, නිකුත් වෙන්නේ නැහැ. අපි සංවරයි. මේ කායන සංවරෝ, වාචාය සංවරෝ, මනසා සංවරෝ, සාධුසබ්බත් සංවරෝ කියන தත්වයටම පත් වෙනවා. එහෙම අපි අර තරහ ගන්න ඕන අවස්ථාවේ තරහ නොගෙන මෛත්‍රී කරන්න පටන් ගත්තොත් අපි තුල සුදු කිරණ ශක්තිය විශ්වයට නිකුත් වෙනවා අපි තුල. ඒ වගේම අපි එහෙම මෛත්‍රී කරනකොට ශනිකව ඒ වර්තමාන මොහොතේම අපේ ලේ ධාතුව පිරිසිදු වෙනවා. ඒකට මේ ලේ ධාතුව පිරිසිදු වෙන්නේ, කිලුට වෙන්නේ මෙන්න මේ රාග, ද්වේෂ, මෝහ කියන කෙලෙස් නිසා. ඒ කෙනුත් ලේ ධාතුව පිරිසිදු වෙන්න වඩා බලවත් වෙන්නේ මේ ද්වේෂය. ඒ වගේම ලේ ධාතුව පිරිසිදු වෙන්නේ මෛත්‍රිය, පරම මෛත්‍රිය, ආර්ය මෛත්‍රිය. දැන් අර මෛත්‍රී කරන පුද්ගලයාට ඒ මොහොතේම මුහුණ පැහැපත් වෙලා, ලේ ධාතුව පිරිසිදු වෙලා, මනස පිරිසිදු වෙලා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීමේ ශක්තිය ලැබෙනවා. ඊට අමතරව ඒ පුද්ගලයා මෛත්‍රී කරන අවස්ථාවේ හැම අවස්ථාවකම, හැම මොහොතකම විශ්වයට යහපත් සුදු කිරණ ශක්තිය නිකුත් වෙනවා. ඒවා විශ්ව කිරණ නෙමෙයි, ඒවා සුදු කිරණ, ඒවා යහපත් කිරණ. ඒ යහපත් සුදු කිරණ විශ්වයට නිකුත් කරාම මේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි කියන මේ ගහකොළ, ගස්කල්, තව භූතයෝ, දේවතාවෝ, දෙවියෝ නොයෙකුත් අය මේකට සතුටු වෙනවා. ඒ සතුටු වීම නිසා ඒගොල්ලන්ට යහපත සිද්ධ වෙනවා. ඒ තමන් නිකුත් කළ සුදු කිරණ ශක්තිය ගුණාකාරයෙන් මේ විශ්වයට නිකුත් වෙලා, විශ්වයේ තුල ක්‍රියාත්මක වෙලා තමන්ට කවදා හෝ මතු නිවන් අවබෝධ කරගන්නා මොහොතකම තමන්ගේ නිවනට උපකාර වෙනවා. ඒ වගේම සැප සම්පත්, සාහනය, ශාන්තිය, සුවය, සැනසුම ගෙන දෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන අපි මේ අසංවර වීමෙන් ඇහැ කන නාසය දිවකය මන අසංවර වුණොත් අපි අතින් ප්‍රිය දෙයට ඇලෙනවා කියන රාගය, අප්‍රිය දෙයට ගැටෙනවා කියන ද්වේෂය, ඒ වගේම ප්‍රිය දෙක අතර මුලා වනවා කියන මාන්නය අපි තුල ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා පින්වතුනි, මේ රාගය, ද්වේෂය, මෝහය කියන කෙලෙස් ගති කාටවත්ම කවදාවත්ම කොයි ආකාරයකින්වත් යහපතක්, සුවයක්, සිතක්, ශාන්තියක්, හොඳක් වෙන්නේ නැහැ. අයහපතක්මයි වෙන්නේ, වරදක්මයි වෙන්නේ, අපායේ යෑමක්මයි වෙන්නේ, අයහපත් ඵලමයි උරුම වෙන්නේ, අපලමයි ගෙන දෙන්නේ. ඒ නිසා කවුරුත් කල්පනා කරගන්න ඕනේ මේ තමන්ගේ ඇහැ කන නාසය දිවකය මන කියන මේ ඉන්ද්‍රිය හය, තමන්ගේ පාලනයේ තියෙන මේ ඉන්ද්‍රිය හය තමන් හැකි හැම අවස්ථාවකම සංවරත්වයෙන් යුතුව භාවිතා කරන්න, පරිහරණය කරන්න, පාවිච්චි කරන්න. අපි ඒ සඳහා පොඩි යෝනිසෝ මනසිකාරය කියන මේ හිතට එකඟව කල්පනා කරන්න පුළුවන්කම, දැනුවත්කමක් ලැබෙන්න ඕන. ඒකයි මම දැන් අර මුලින්ම කිව්වනේ අපි ඇයි සීල් ගන්නෙ, ඇයි භාවනා කරන්නේ, ඇයි මේ ධර්ම සාකච්ඡාවලට සවන් දෙන්නේ, ඇයි මේ ධර්ම දේශනාවන් කරන්නේ, ඇයි මේ වගේ දන් පින්කම් කරන්නේ කියන එක මම මුලින්ම කිව්වනේ. ඒ නිසා
මේ හැම දරුවෙක්ම හැම පින්නතෙක්ම කල්පනා කරගන්න ඕනේ අපි මේ වගේ ධර්ම දේශනාවක් අහලා දැනගන්න ඕනේ අපිම මේ සංවර විය යුතුයි. සංවර සීලෙහි පිහිටා ක්‍රියා කළ යුතුයි. ඒ සංවර වෙන්නේ තමන්ගේ වචනේ ක්‍රියාව සිටුයි. කායේන සංවරෝ වාචායන සංවරෝ මනසා සංවරෝ. කායේන සංවරෝ කිව්වේ ක්‍රියාව, වාචායන සංවරෝ කිව්වේ වචනය, මනසා සංවරෝ කිව්වේ සිටුයි. ඒ නිසා තමන්ගේ වචනේ ක්‍රියාව සිටුවිල්ල සංවර කරන්නට හෝ ශික්ෂණය කරන්නට හෝ පාලනය කරන්නට හෝ බාහිර පුද්ගලයෙකුට ශක්තියක් නැහැ. කරන්න බෑ. දැන් සිටිවිල්ල විශේෂයෙන්ම හිතන්නේ තමයි. දැන් ඉතින් යම් කෙනෙක් තුල තව කෙනෙක් කෙරෙහි තරහක්, වෛරයක්, ක්‍රෝධයක් හෝ රාගයක්, චන්ද්‍රාගයක්, තණ්හාවක්, කැමැත්තක්, ආසාවක් හෝ ඇති වුණා නම් ඒ පුද්ගලයා තුල ඇතිවන අර රාගය, ද්වේෂය, මෝහය, මානය බාහිර පුද්ගලයෙකුට පේන්නේ නැහැ, දකින්න බෑ. නමුත් ඒ පුද්ගලයාගේ හිත තුල ඇති වූ ඒ රාගය, ද්වේෂය, මෝහය නිසා ඒ පුද්ගලයාගේ මනස පිරුදු වෙනවා. ඒ පුද්ගලයාට අයහපත් ඵල විපාක උරුම වෙනවා. අපල කියන්නේ ඒක අපාය යන්නට ඒක හේතුකාරක වෙනවා. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕනේ අපි මේ සිල් රකින්නවා කියලා සිල්පද ටිකේ තියෙන වචන සමාදන් වුණාට වැඩක් නැහැ. තමන්ගේ ඇහැ කන නාසය දිවකය මන කියන මේ ඉන්ද්‍රියය සංවර කරගන්න බැරි නම් එතෙන්දී සීලේ පටිච්චාය නරාසුපඤ්ඤෝගේ සත්‍යයට පත් වෙන්නේ නැහැ. එතෙන්දී අපි යම් සමාදානිය වුණත් ඒ සමාදානිය සංවරයෙන් සිද්ධ වූ දෙයක් නෙමෙයි. ඒ නිසා යම් සමාදානං සංවතං සංවරත්තේන සීලං කියලා බුදුහාමුදුරුවෝ බොහොම වැදගත් වාක්‍යයක් දේශනා කළා. ඒ නිසා මම කියපු පරිදි හෝ තවත් කෙනෙක් කියපු පරිදි හෝ කියන පරිදි හෝ අපි ඒ වචන ටික මුමුණලා වැඩක් නැහැ. ඒකෙන් හරියක් අර්ථයක් ව්‍යාපෘතක් සැපයක් සුවයක් කාටවත් ලැබෙන්නේ නැහැ. හරියට මේක හොඳ වෙද මහත්යෙක් හොඳ බේසීතුවක් කියලා දුන්නා. වෙද මහත්ය බොහොම ප්‍රසිද්ධයි. වෙද මහත්ය මේක දුන්නොත් හරියටම හරි ලෙඩේ සුව වෙනවා. හැබැයි මේ බේසීතුව අපි ලියාගත්තා හොඳට වෙද මහත්ය දුන්න බේසීතුව කියවනවා. මේ හොඳම වෙද මහත්යෙක් කියලා වෙද මහත්යට ප්‍රශංසා කරනවා. වෙද මහත්ය ලියාපු බේසීතුව හොඳට උදින් කියලා පාන කුද්දල්ලා වෙද මහත්යගේ බේසීතුවට වැඳ ඉන්නවා. වැඩක් වෙන්නේ නැහැ. මේ බේසීතුව අපි ලියාගත්තේ මේ බේසීතුව ලියලා දුන්නේ මේකේ තියෙනවා යම් දේවල් අරගෙන අපි හදාගෙන බේතක් හදාගෙන බේත නිවැරදි මාර්ගයට අරගෙන මේ බේත බොන්න ඕනේ. එහෙම බිව්වේ නැත්නම් අපිට මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න බැහැ. ඒක නිසා පින්වතුනි අපි අද මේ ලංකාවේ බුද්ධාගම්කාරයෝ හැම කෙනෙක්ම වගේ ඔය බේසීතු කියව ඉන්නවා, සත්‍යයනා කර ඉන්නවා, වැඳ ඉන්නවා, උද ඉන්නවා, යද ඉන්නවා, පත ඉන්නවා මිසක මේ බුදුහාමුදුරුවෝ කියපු මේ සංසාර දුකෙන් නිදහස් වෙන්නට අපිට පෙන්වන මාර්ගය මේ බේසීතුව අපි හදාගෙන බොන්නේ නැති තත්වයට අදපත් වෙලා තියෙනවා. ඒක නිසා හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕන ඔය තමන්ගේ ඇහැ කන නාසය දිවකය මන කියන ඒවා වෙන කාටවත් බාහිර පුද්ගලයෙකුට සංවර කරන්න බෑ, අසංවර කරන්න බෑ. සංවර කළොත් තමන්ට යහපත්, අසංවර කළොත් තමන්ට අයහපත්. ඒ නිසා මේ හැම පින්නටම කල්පනා කරගන්න ඕන
මේ බුදුහාමුදුරුවෝ මේ වගේ ධර්මයක් දේශනා කළේ අපිට එදිනෙදා කටයුතු කරනකොට අපේ ඇහැ කන නාසය දිවකය මන කියන මේ අය බොහොම සංවර ආකාරයෙන් ශික්ෂණයෙන් යුතුව විමසලා අපි මේක කළ යුතුද නොකළ යුතුද කියලා තීරණයක් ගන්න මාර්ගය පෙන්වන්න පුළුවන් ආකාරය. ඒ නිසා සියලුම බුදුවරු සහ සියලුම බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා මිනිස්සුන්ට මඟ පෙන්වන අය මිසක නිවනට දක්වගෙන යන අය නෙමෙයි. ඒ නිසා ඒ ලෝතර බුදු පියාණන් වහන්සේලා හෝ අරහත් බුද්ධ පුත්‍රයන් හෝ මේ කියා දුන්න මඟ කියන මඟ හරි හැටියට දැනගෙන හරි හැටියට තේරුම් අරගෙන අපි තමන්ගේ දෛනික ජීවිතය තුළ දවසේ පැය 24න් නිදා ගන්න ආකාරය ඇර අනිත් හැම අවස්ථාවකම මේ ඉන්ද්‍රිය සංවර සීලයේ එවම ප්‍රත්‍ය සම්මිශ්‍රිත සීලයේ එවම ආජීවක පාරිශුද්ධ සංවර සීලයේ පිළිතර සතර සංවර සීලයේ පිළිතා කටයුතු කරන්න අපිට පුළුවන්කම තියෙනවා. එතකොට ඇහැකරනාසේ ජීවකය මන හයම පාවිච්චි කරනවා. හැබැයි වරදක් සිද්ධ වෙන්නේ නැහැ. යහපත්දී පමණයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ බුදුහාමුදුරුවෝ පෙන්වා දුන්න මාර්ගය අනුගමනය කරනවා නම් සමාජයත් හොඳයි, සමාජයටත් හොඳයි, සමාජ සම්මුත චාරිත්‍ර වාරිත්‍ර සිද්ධ වෙනවා. අනුන්ට කරදරයක් නැහැ, සමාජයට අයහපත් ඵල විපාකයක් නැහැ. යහපත් දේ සිද්ධ වෙනවා. ඒක තමයි නිවන. නිවන කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. නිවන මේ නිබ්බාන කිව්වේ අපි මේ රාග ගන්න, ද්වේෂ ගන්න, මෝහ ගන්න කියන බැරි තුන අපිම හදාගෙන සකස් කරගෙන සංසාරයේ ඈතිලා මේ ගමනක් යන ගමනක් තියෙනවා. හරියට අර හරකව කරක්ටි ඈන් ගන්නවා වගේ මේ ඈදලා තියෙනවා බැරි තුන. ඒ බැරි තුන කවුරුවත් බාහිර පුද්ගලයෝ හදලා දීලා ඈඳලා නැහැ. තමන්ම හදාගත්ත ඈඳුතු තුනකින් බැරි තුනකින් මේ සංසාර ගමන කියන කරත්තෙට අර ගොනෙක්ව ඈඳුවා වගේ අපිම ඈඳගෙන තියෙනවා. ඒ නිසා මේ ඈඳුතු තුන ගලවලා කපලා ඉවත් කරන්න බාහන් තුන බෑලු කියන්නේ බාහන්. මේ බාහන් නිබ්බාන කරන්න ඕනේ. බාහන් නිදහස් වෙලා බාහන් කපලා ඉවත් කරන්න ඕනේ. ඉතින් ඒක නිසා වෙන කාටවත් කොහොමවත් මේ බාහන් තුන කපලා නිදහස් වෙන්න බෑ. හැබැයි මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලැබුව හැම කෙනෙකුටම මේ කායය සංවරෝ, වාචාය සංවරෝ, මනසා සංවරෝ, සාධුබ්බත් සංවරෝ කිරීමෙනුත් එවම සංසිත වීමෙනුත් සම්මා අංගාරණම් වූ ආර්යශ්‍රාන්ත මාර්ගය සම්පූර්ණ කිරීමෙනුත් හැම කෙනෙකුටම මේ බැමි තුන, මේ බාහන් තුන නිබ්බාන කියන සත්‍යයට පත් කර ගන්නට පුළුවන්. ඒ නිසා මේ හැම කෙනෙකුටම මේ කෙටි ධර්ම දේශනෙන් යම් කිසි දෙයක් තමන්ම තේරුම් අරගෙන තමන්ගේ හැසිරීම රටාව අද ඉඳන්ම පුළුවන් තරම් ටික හරි සංවර කරගන්න, සංවර වෙන්න, සංසිඳවන්න, සම්මා කියන ධර්මයටපත් වෙන්න තමන්ට පුළුවන්. මේකට සඳහා ප්‍රමාද වෙන්න එපා. අද ඉඳන්ම තමන්ගේ හැකරනාශය දියෝගය මන හරියට සංවර වෙලා මේ අපල උපද්‍රව වලින් අපායෙන් මිදලා නියම සුගතියට එමෙන්න නිවනට පාර මාර්ගය හදාගන්න කියලා මම ඉල්ලීමක් කරනවා. හොඳයි දැන් ඕනෙ කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් ඕනෙම කෙනෙකුට අහන්න පුළුවන්. අපි ටික වෙලාවක් අවස්ථාව දෙනවා. දැන් 4:20යි තව විනාඩි 30ක් අතරියා මොනවාරි කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් පින් අනුමෝදන් කරන්නට පෙර පින් අනුමෝදනාවක් කරන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ නිසා මේ පින් අනුමෝදනාව කරන්නට පෙර
යම් කිසි කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. සුනිල් පින සහ කුසල පිළිබඳ මේ දෙකම එකක්ද? ඒ පිළිබඳ පොඩ්ඩක් සොයන්න. මේ මහත්යේ ප්‍රශ්නයක් අහනවා පින සහ කුසලය එකක්ද කියලා. මේකේ තියෙනවා පුණ්‍ය කර්ම පාප කර්ම කුසල කර්ම අකුසල කර්ම හතරක්. මේ පින කියන එක සංසාරේ යහපත්සේ සුගතියකටපත් වෙන්න හේතු වෙන උපකාර වෙන දෙව් ලෝකවල කාම ලෝකවල සුගති ලෝකවල දෙව් මිනිස්සුක ලබන්නට උපකාර වෙන දේ පින. පින හැබැයි අත්‍යවශ්‍යයි හැම විදියක් වෙන්නේ නැහැ පිනක් නොකර. ඒ නිසා පින්කම් කරන්න එපා කියන කතාවක් එහෙම මෙතන නැහැ. හැබැයි කිසි දවසක පින්කම් විතරක්ම කරලා නම් නිවන් දකින්න බෑ. ඒක නම් බුදුහාමුදුරු පැහැදිලිවම සම්මාදිට්ඨි සූත්‍රයේ ප්‍රකාශ කරලා තියෙනවා. දැන් කුසලයේ කියන්නේ මොකක්ද? ඔන්න වචනේ අද අපිට තේරුම් ගන්න බැරිව තියෙනවා. දැන් මේ කුසලය කියන එකට ඔය දහම් පාසල් පොත්වල පිළිවෙන් පොත්වල පාසලේ බුද්ධ ධර්ම පොත්වල ඔක්කොම පරිවර්තනයක් කරලා තියෙනවා කෞසල්‍ය හැකියාව කියලා. මේක වැරදි. කුසලස්ස උපසම්පදා කියන මාර්ගය වචනේ තේරුම කුසල අස්ස. කු කියන්නේ කුණු කිලුටු කෙලෙස්. කුණු කිලුටු කෙලෙස් හිතේ මුල් බැහැගෙන තියෙනවා. ඒ මුල් බැහැගත් කෙලෙස් අපි සොලෝලා ගලෝලා අස්කල්ලා එකෙන් නිදහස් වෙනවා. ඒක කුසලස්ස උපසම්පදා කිව්වේ මේ කෙලෙස් මුල් තුන රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල කියන මේ මුල් තුන ඒ පුද්ගලයාගේම හිතේ ඇඩික්ටඩ් වෙනා මුල් බැහැලා ඒ කෙලෙස් මුල් තුන දැන් ක්‍රියාත්මකව පවතිනවා. එතකොට ඒ කෙලෙස් මුල් තුන යම් කිසි කෙනෙකුට මුලින් උදුරලා ගලවලා ගන්න බැරි නම් ඒ පුද්ගලයා පින්කම් කර හිටියට කොච්චර වුණත් සුගතියට යනවා. දෙව්ලෝකවල මිනිස් ලෝකවල ඉපදිනවා. නමුත් කෙලෙස් මුල් උදුරලා ගන්නේ නැතුව රාගක්ඛය වෙන්නේ නැහැ. ද්වේෂක්ඛය වෙන්නේ නැහැ. මෝහක්ඛය වෙන්නේ නැහැ. කම්මක්ඛය කරන්න බෑ. ආසවක්ඛය කරන්න බෑ. ඒ නිසා බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කිව්වා මේ මුල් තුන රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල හැම පුතග්ජන පුද්ගලයේ තුලම පුරා භූමියගේ පටන් මහා බ්‍රහ්මයා තුල මේ කෙලෙස් මුල් තුන ක්‍රියාත්මකව පවතිනවා. හැබැයි මිනිහෙකු අවස්ථාවක මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලැබුණු මේ අවස්ථාවේ තමන් තුල මේ කෙලෙස් මුල් තුන ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක තමන්ට බලන්න පුළුවන්. අර තරහ යන්නකො ද්වේෂ මුල තියෙන නිසා තරහ ගන්නේ, තරහ යන්නේ, තරහ එන්නේ ද්වේෂ මුල තියෙනවා. මේ ද්වේෂ මුල් බැහැගෙන තියෙනවා. ඒ වගේම ප්‍රිය දෙය ඇදෙන්නකො ඔය අයින් ලස්සන රූපයක් දැක්කම ඒක පස්සේ අභාගී ඉන්න ඒකෙන් ආස්වාදයක් විඳින්නේ මොකද? අර රාග මුල් බැහැගෙන තියෙන නිසා. ඒ වගේම අපි යමක් දැක්කම මේ සංසන්දනය කරලා මනින්නේ මොකද? මේ මානිය කියන අස්මිමානිය කියන මුල සමතුල ක්‍රියාත්මක වෙන නිසා. ඉතින් ඒක නිසා මේ රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල උදාන්න පුළුවන් තමන්ගේ හිතේ. එහෙම උදුරලා දාන්න බැරි නම් බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ දේශනා කරන්නේ නැහැ රාගක්කයෝ, ද්වේෂක්කයෝ, මෝහක්කයෝ නිපාන කියන කතාවක් කියන්නේ නැහැ. ඒ නිසා පැහැදිලිව පිළිසිදුව බුදුහාමුදුරුවෝ රාගක්කයෝ නිපාන, ද්වේෂක්කයෝ නිපාන, මෝහක්කයෝ නිපාන. ඒ නිසා මේ කුසලස්ස උපසම්පදා කියන කුසල කියන වචනේ
මාර්ගී වචනය මේ කුණු මුල් තුන තනවල උතුරලා අස්කරලා අයින් කරලා දානවා කියන එකයි කුසලයි. පින කියන්නේ අපි අර මේ සංසාර ගමන හොඳින් ගමන් කරන්නට සුගති ලෝකවල කාම ලෝකවල මේ මිනිස් ලෝකේ දෙව් මිනිස් සැප ලබන්නට කරන දේවල් තමයි පින්කම්. දැන් හැබැයි පින්කම් නොකර කුසලයක් කරන්න බෑ. ඒකයි මේකේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒකෙන්ද බුදුහාමුදුරු පින්කම් කරන්නත් කිව්වා. නන්දා සූත්‍රයේ බුදුහාමුදුරු කිව්වා නන්දාවනි පින්කම් කළ යුතුමයි. හැබැයි ඒ පින අපි කුසලයක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් ධර්ම අවබෝධයක් තියෙනවා. ධර්ම අවබෝධයක් නැත්නම් ඒ පින අපේ සංසාර ගමන දික් වෙන්නට පමණයි හේතු වෙන්නේ. දැන් අපි කිව්වොත් එහෙම මේ පින්වතුන්ට දැන් මොකක් හරි දානයක් දීලා එනනම් පින්කමක් කරලා පින් අනුමෝදන් කරන වෙලාවට මේ මිනිසුන් මේ පින්වතුන්ට කිව්වොත් මේ පින්වතුන් මේ කරගත්ත පින නිසා අර නන්දා සුනන්දා මල්ලිකා විසාකා මේ රූප සම්පත් භෝග සම්පත් ධන සම්පත් අර සම්පත් මේ සම්පත් ලැබ දෙව් මිනිස්සුන්ට කෙරවන මන්ත්‍රී බුදුන් දැක බුදුන් දකි නිවන් දකිත්වා කිව්වොත් දැන් අපි මොකද කරන්නේ? පින්කමක් කරගත්තා පින නිසා නිවන කල්නාන මතු දෙව් මිනිස්සුන්ට ලබන්නට තව තවත් ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ නිසා පින උපාදානය කරගත්තා ඒ උපාදානීය ප්‍රතිඵලයක් ඇටියට අපේ සිතේ කුසලයක් උපදින්නේ නැහැ. කුසල හරින්න බෑ. ඉතින් ඒක නිසා කුසලයේ කියන්නේ කුණු මුල් තුන ගලවලා දාන්නේ උතුරලා දැමීම. පින කියන්නේ සංසාරය සුගති ලෝකවල කාම ලෝකවල යහපත් ආකාරයෙන් කාමසත් සුගතක විඳින්නට කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකවල සැරිසරන්නට උපකාර වෙනදී පින. හැබැයි ඒ පිනම අපිට පුළුවන්කම තියෙනවා කුසලයක් බවට පරිවර්තනය කරගන්න. හරි හැටියට පිනක් කුසලයක් බවට පත් කරගන්න පුළුවන්. යාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනායෝගයේ ගැටෙන් අපිට පුළුවන් පින කුසලයක් බවට පරිවර්තනය කරන්න. ඉතින් ඒක දෙකක්. පින ඉන්කම් කරන්න එපා කියලා කතාවක් නැහැ. හැබැයි පින නිසා තමන් සංසාරේ දුක් කරන ප්‍රාර්ථනාවක් ඇති කරගත්තොත් අන්න පින උපාදානය කරගන්න නිසා කුසලයක් නැති වෙනවා. ස්වාමීන් වහන්සේ ආසාවයි ආදරයයි අතර වෙනස පැහැදිලි කරන්න. ආසාව ආදරය දෙකම තණ්හාව. තණ්හා කියන්නේ මොකද? තැනක ආවෙන. කොතනද? ඇහෙන් දැක්ක ප්‍රිය රූපේ ගාව තණ්හාව, කනෙන් ඇහුව ප්‍රිය ශබ්දේ ගාව තණ්හාව, නාසයෙන් ගත්ත ප්‍රිය සුගඳ ගාව තණ්හාව, දිවෙන් ගත්ත ප්‍රිය රස ගාව තණ්හාව, කයෙන් ගත්ත සුව පහස ගාව තණ්හාව, මන රමණීය කරන ධම්මතාව ගාව තණ්හාව. තණ්හා කියන්නේ මොකද්ද? තැනක ආවෙන. ඒ තණ්හාව නිසා තමයි ආදරය. දැන් කෙනෙක් ආදරය කරන්නේ තව කෙනෙකුට දැන් මේක අර ආදරය කරන කෙනාට තියෙන යහපත් චේතනා වෙන්න එහෙම නැත්නම් තමන්ගේ තියෙන තණ්හාව නිසා. තමන්ගේ තියෙන තණ්හාව නිසා අර පුද්ගලයාට උදව් උපකාරය කිරීමේ පිරිසිදු චේතනාවක් ඒ පුද්ගලයාව නිවනටපත් කිරීමේ චේතනාවක් ඔය ආදරේ නෑ ඕක ලෞකිකයි. හැබැයි එහෙම කරන දේකුත් තියෙනවා. ඒක මේ නිස්සාරණ අධ්‍යාසයෙන් නිවනට මඟ පෙන්වා දෙන චේතනාවක් ඇතුව කරන එතන ආදරයක් හෝ නෙමෙයි. හැබැයි ලෝකේ පවතින ආදරය අවශ්‍යයි. ලෝක පවතින කියන්නේ මොකද? සංසාරේ ගමන යන නිවන ප්‍රමාදයි. එනිසා නිවනට ප්‍රමාද වෙන හේතු අතර තමයි ආශාව, ආදරය, තණ්හාව, ආලය, කැමැත්ත, සෞන්දර්ය වචන වලින් ජීවිතේ ද්වේෂ වගේ. අවසරය හම්බුනේ
සබ්බපාපස්සා කරන කුසල සුඛ සම්පදා ගාතාව. දැන් සබ්බපාපස්ස අකරණන් කිව්වේ පාපස්ස අකරණීයයි. දැන් ධර්ම කොටස් දෙකක් තියෙනවා. එකක් කරණීය ධර්ම, එකක් අකරණීය ධර්ම. නොකල යුතු දේ අකරණීය ධර්ම, නොකල යුතු දේ සබ්බ පාපස්ස. මොනවාද පාප? රාගයෙන්, ද්වේෂයෙන්, මොහයෙන් अंतगामी जैसा अंतवादी जैसे इंद्रिया है परिवर्तन किरीम बारका किरीम एलिम गैटिम मुलाव तमा सब पापस अकरणान दी එනකොට කරන්නේ එතකොට අපි නොකල යුතු දේ මොකද්ද? පාපකාරී අකුසල ක්‍රියාසිත පැවැත්වීම අකුසල සිතකින් වැරැදි සිතකින් අසංවර සිතකින් නොහිතුණු සිතකින් ඉන්ද්‍රියයන් පාවිච්චි කිරීම නොකල යුතුයි. ඒ වගේම කුසල අස්ස කුමුල් කොයලා බදලා ඒවා ගලවලා උදුරලා ඉවත් කරලා සම්පාදා ඉවත් කරගන්න සම්බද්ධතාවයන් කියන නිදීදාස්සේ එක කුසලස්ස උපසම්පදා. එතකොට සියලු පවුකම් වලින් නිදීදාසීම කියලා කියන්න පුළුවන් කෙටි. ඒ වගේම කුමුල් ගලවා ඉවත් කිරීම කියන එකත් ඔතන තියෙනවා. දැන් අපි කුමුල් ගලවා ඉවත් කළොත් අලුතෙන් පවුකම් නොකළොත් අන්න සචිත්ත පරියෝ දපන. සචිත්ත කිව්වේ ස්වචිත්තේ. සමන්විත පූර්ණ වශයෙන් දපනය කළා, පාලනය කළා, දමනය කළා නිවනට උපකාර වන ආකාරයට පුරුදු කළා පුහුණු කරගන්න පුළුවන්. ඒ තමයි බුද්ධාන ශාසනය. ඒව බුද්ධ බවට පත් වීමට පෙන්වා දුන් මඟ අනුගමනය කළ යුතු මඟ. ඒක ධර්මය අහලා අපි බලන්න ඕන ආදීනව ආනිසංස. මට මම මේ වචනේ කතාව කළොත් මේ සිතිවිල්ල සිටුව මේ ක්‍රියාව කළොත් මට ලැබෙන ඵල විපාකය මොකක්ද? හොඳද නරකද? මේක පාපයක්ද? සබ්බපාපස්ස අකරණන්ද? කුසල ශෝභනන්ද? දැන් සිත පහළ වුණාට පස්සේනේ කතා කරන්නේ හෝ ක්‍රියා කරන්නේ. සිත පහළ වෙන අවස්ථාවෙම අපි මේ සිතිවිල්ල මනින්න. ඒකේ පරිමුඛං සතින් උපස්ත වෙත්වා සතෝව අස්සසති සතෝව පස්සසති. මේක ආශ්‍රය කළ යුතු යහපත්යක්ද? ආශ්‍රය නොකළ යුතු අයහපත් ක්‍රියාවන්ද කතාවන්ද සිතිවිල්ල. ඒ ශරීරයෙන් බැරි දැන් මේ රාගයේ ද්වේෂයේ මෝහයේ නිසා දුක්ඛංගතත්වයට පත් වෙනවා. නමුත් අපි දැන් මේක පුරුදු කරගත්තොත් මේක එන්නේ දුරස් වෙනවා. අපේ හිතට ඇවිල්ලා සමහර විට 60ක් විතර යට තමයි ක්‍රියාව කතාව සිදුවෙන්නේ. ඒක දැන් එහෙම දෙයක් නැත්තේ අතරක් නැත්තේ දුරක් නැත්තේ මොකද අපිට පුරුණුවක් නැති නිසා පුරුදු වුණා මේක ඉතේම අපිට ඕන එකක් හිතන්න හොඳට ඉඳී. ඉවසලා විමසලා දැනෙන්නට අවස්ථාවක් නැතිනවා. ඉතින් ඒක නිසා දැන් ඉවසීම නැත්නම් මොකද අපි ඒක හිතනකොටම ක්‍රියාත්මක කරලා ඉවරයි. දැන් තරහක් ආව ගමන් අපිට ඉවසීමක් නැහැ, සිතීමක් නැහැ, විමසීමක් නැහැ. නමුත් අපි ඉවසන්න විමසන්න පුරුදු වෙනවා. ඒකයි මේ ධර්මය. ස්වාමීන් වහන්සේ ඉන්ද්‍රිය සංවර කරගන්න ඕනේ මොකද කියනද? මේ ළමයින්ට කරපු උදාහරණයක් පොඩ්ඩක්. ඔව් දැන් ඒක තමයි මම මෙතෙක් වෙලාම කිව්වේ මේ ළමයින්ගේ ඔව් දැන් ළමයින්ට අනික් අයට කාටත් කියන්නේ තමන්ගේ ඇහැ තමන්ට නිසා වෙන කෙනෙකුට පාලනය කරගන්න බැහැ. වෙන කවුරු කොහොමද කිව්වත් ඇහෙන් දකින්න රූපේ දකින්නේ තමයි. ඒකවල තමන්ගේ ඇහැ අසංවර නම් තමන්ටයි ඒකේ නරක තියෙන්නේ. ඇහැ සංවර නම් ඒකේ යහපත ඒකේ සුවය ඒකේ නිවීම ඒකේ විමුක්තිය තියෙන්නේ තමයි. ඉතින් ඒක නිසා
තමන්ගේ ඇහැ කන නාසය දිවකය පාවිච්චි නොකර ඉඳීම හෝ පරිහරණය නොකර ඉඳීම උද්දලේ කරනකොට විරුද්ධයි. හැබැයි ඇහැ කන නාසය දිවකය මන වැරදි විදියට පාවිච්චි කිරීම භාවිතා කිරීම වැරදි. ඒක තමයි රාගෝපාපස්ස අකරණ කියලකින් අපි අයින් කරන්න ඕනේ. සියලුම පාපයන් සිද්ධ වෙන්නේ ඇහැ කන නාසය දිවකය මන අසංවරදී නොහික්මුසේ වැරදි ආකාරයට භාවිතා කිරීමෙන් දැන් අපි ඇහෙන් දැක්කා උදාහරණයක් කියන්න ඇහෙන් දැක්කා අපේ තරහකාරී පාරයන් ඔයයි තරහකාරී පාරයන් එකපාරටම අපි ඇහෙන් අපිට නොගැලපෙන අපේ විරුද්ධකාරී තරහකාරී දැක්ක ගමන්ම අපිට මොකද වෙන්නේ අපේ හිතේ අසංවර බව මොනිකුණු බවක් ඇති වෙලා අන්න මගේ විරුද්ධකාරය අන්න මගේ තරහකාරය මට මොනවා කරයිද දන්නේ නැහැ කියලා එකපාරට මරණ බයක් එනවා. මට ගහයිද මට බණීද මට අවලක් කරයිද මට වෛද්‍යකින් හරි කතා කරයිද බණීද කියලා එකපාරට බයක් එනවා. මේ බය නිසා අපි අන්න අසංවර. එතකොට වෙන්නේ මොකද අපි අදින් කරන කියන හිතන දේවල් අපිට කල්පනා කරන්න බෑ ඉවසලා විමසන්න බෑ. එතකොට අපිට මෛත්‍රියක් කරන්න බෑ. බැලුවොත් දැන් අපේ හිත දිනුතු වෙනවා. අපි කුකුර සමහරට ගහන්න බඩින්න නොයික ආකාරයකට කටයුතු කරනවා. නමුත් අර දැක්ක තරහකාරය මේ මොකක්ද දන්නේ නැහැ. දැක්ක තරහකාරය මේ මොකක්ද දන්නේ නැහැ. ඒ පුද්ගලයා ඇතුලේ තරහක් ඇත්තෙත් නැතුව වෙන්න පුළුවන්. දැන් මේ පුද්ගලයා තුළ මේ අපි පුඩාලා ගෞරව වැඩි දෙයක්ුණා. දැන් තමන්මයි මේ තරහ ගත්තේ තරහ ආවේ තමන්ගේ හිතේ තරහ නිසා පිළිතු කරගත්තේ තමන්ගේ හිත තරහ නිසා වැරදි ප්‍රතිඵල ලැබුණේ තමන්ට දැනගන්න හේතුන් විද්‍යාවකින් නම් කියන එක විදිහටම උදාහරණයක් දැනගෙන හිටියද අනිත් වෙලෙන්ද දැනගෙන හිටියද තරහ නෑ. හැබැයි අර දේවදත්තයන්ට ආපු අර තේරුවානි කියලා වෙලලා මේ දිගටම මේ තරහ සංකාරේ දිනවා. එනිසා මේක එකදැනකින් පටන් ගත්තාම මෛත්‍රී කරලා කපලා දානකම් ද්වේෂ කය කරනකම් කවදා හරි ඒකයි බලන්න. අවසරයි ගන්න ස්වාමීන් වහන්සේ. පින කුසලයේ කරගන්නේ. දැන් පින්කම කරගන්න හදයන් පුණාති පුණ්‍ය. චිත්ත ප්‍රසාදයක් එන තුන්නික පැහැදෙන සියලු දේ පින. අපි පිළිසිදු චේතනාවක් ඇතුව යහපත් සිතකින් කරන දේ පින. හැබැයි මේ පින්කම කරලා ඊට පස්සේ ත්‍යාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලෝකයෙන් ගත්තේපත් උනේ නැත්නම් කුසලයක් වෙන්නේ නැහැ. ත්‍යාගෝ කියන්නේ අපි මේ පින නිසා අපිටම ආපහු ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙනවා නම් එතන ත්‍යාගෝ නැහැ. දැන් අර තිරෝකුද්ද සූත්‍රයේ කියලා තියෙනවා දැන් මේ හැම තැනකම කරන්නේ දානයක් දීලා ඒ දානේ අපි මේ සංසාරේ ණයගෙන යන්නේ එහෙම නැත්නම් පින් අනුමෝදන් කළ යුතු පින් පවරන්නට ඕන පින් දෙනවා පින් අනුමෝදන් කරනවා නෙමෙයි මේ පින්කම් කරපු අයටම අවසාන වශයෙන් දෙව් මිනිස්සුක කෙලවර මෛත්‍රී ගුණ දෙකෙන් නම් දකින්නට මේ පින හේතු වෙනවා. ඒක මොකද වෙන්නේ? පින්කම කරගත්ත අකුසලයක් කරගත්තා. ඒකේ තමන්ගේම සංසාරේ දික් වෙන. සංසාරේ දික් වෙන හැම දෙයක්ම අකුසලයක්. සංසාරේ කෙටි වෙන හැම දෙයක්ම කුසලයක්. ඒකෝට සංසාරේ හොඳින් දික්ුණා ජාති ජරා මරණ රෝග පරිදේ දුක් දෝමනස උපායාස ඔක්කොම कोई तरह देव मिनिस्टर राजगत सिद्धूसा पलंगुआ जाति जरा मरण रोग कट्टे दुख दोमन सुपायास गुरुमयम लगे एके मिडी निकासन ඉතින් දැන් ජරාවටපත් වෙනවා නම් රෝගයටපත් වෙනවා නම් ලෙඩ රෝග හැදෙනවා නම් ව්‍යාධි හැදෙනවා නම් අපිට එතන සැපක් වුණා. ඒතර ජීවනක් නේ. ඉතින් ඒක නිසා අපි පින්කමක් කරලා අපේ මේ හිතේ තියෙන අපේම හිතේ උපදලා තියෙන කෙලෙස් මුල් තුන ගලවලා උතුලා අයින් කරන ක්‍රියාකාරකම් තමයි ත්‍යාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලි. මුක්ති කියන්නේ
මේකේ ඉඳලා කියනවා අනාලෝ කියන්නේ මේ පිනට ඇලෙන්න හොඳ නැහැ. ඇලුනොත් ආයෙ අපි ඒක උපාදානය කරගන්නවා. ඒ නිසා අපේ සංසාරය ආයෙ දුක් වෙනවා. දැන් මේක දැන් අද යම් යම් ආකාරයකට නිවන් දකින්න බෑ කියලා මේ පින්කමෙන් මතු මුදුවරමයි මුදුන් දැක දෙවුන් නිසා කෙලවර නිවන් දකින්න තමයි අද ප්‍රාර්ථනා කරන්නේ. ඒක නැත්නම් මේ කුසලයේ කරන්නේ නැහැ. කුමුල් ගලවලා හරි කරන්නේ නැහැ. ඉතේ තියෙන කුණු කහට මොකද දෙවුන් නිසා ලබන්නට තියෙන ආසාව, තණ්හාව, අවශ්‍යතාවය හැම කෙනෙක්ගේම තියෙනවා. තව ටිකක් ඇහැ පිනවන්න. තව ටිකක් කන නාසය දිවකය හොඳට පිනවන්න. රමණය කරන්න. මේ ආසාව, තණ්හාව තව හිතේ තියෙනවා දෙවුන් නිසා ලබන්න. ඒකනේ එහෙම කියන්නේ. හැබැයි ඒ ආසාව තණ්හාව තියෙන ගමන් නිවන නෑ. මොකද කුණුමුල් තියෙන නිසා. අර කුණුමුල් තුන තදින්ම ක්‍රියාත්මක වෙනවා තම තමන්ගේම ජීවිතේ. ඒ නිසා නිවන නෑ. ඒ කුණුමුල් තුන තියෙන ගමන් සංසාරයේ ගිය ගමන යනවා. නැවති ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමනස උපායස උරුම වෙලා මිනිසු දුක් දෙන්න ගන්නේ. මේ හැමදාම දැන් සම්මාන විචක ඕටි ප්‍රකෝටි ආත්මයක් මිනිස් වෙලා ඉන්නේ. ඊට වැඩිය අපායෙ ඉපදෙන්න. මේ අපායෙ ඉපදෙන්නේ මේ හැම අවස්ථාවකම රාගයෙන් ද්වේෂයෙන් මොනේ තව තවත් සැපදීමේ බලාපොරොත්තුවක් අවශ්‍යතාවය ඇති කරගන්න ප්‍රාර්ථනාවක් කරනවා. ඒක ස්වාමීන් වහන්සේ අප මේකේ දෙමව්පියන්ට ලබා දෙන තීන් එතමන්ලාට ලැබෙනවා. මොකද්ද? අප මේකේ දෙමව්පියන්ට ලබා දෙන තීන් එතමන්ලාට ලැබෙනවා. ඔව් දැන් මෙහෙමයි. අපි පිරිසිදු සිතකින් පිරිසිදු චේතනාවකින් සුදු කිරණ ශක්තියක් නිකුත් කරලා තුන්හිත පහදාගෙන පින් අනුමෝදන් කරන්න පුළුවන් නම් පින් පවරන්න පුළුවන් නම් පින් දෙන්න පුළුවන් නම් ඒ පින් ලැබෙනවා. හැබැයි අපේ හිතේ රාගයක් ද්වේෂයක් මොහයක් තියෙනවා නම් අපිටම ඒ පිනෙන් දෙව් මිනිස්සුන්ව ලබන්නට ප්‍රාර්ථනාවක් අවශ්‍යතාවක් තණ්හාවක් කැමැත්තක් තියෙනවා නම් අර පින් දෙනවා නෑ. නමට විතරයි පින්කම. දැන් අපි පින්කමක් කරනවා හැබැයි නමට. දැන් අතවලින්ම පරමාර්ථයේ පින්කම කිරීමේ තමන්ගේ මිය පරලෝකයේ දෙමව්පියන් පිටින්නේ. හැබැයි අන්තිමට කියන්නේ මොකද? මේ පින්කම නිසා මේ පින්වතුන්ටම මේ තිරෝකුට සූත්‍රයේ කියලා කියනවා. මේ පින්කම නිසා මේ පින්වතුන්ටම හොඳට දෙව් මිනිස්සුන්ට ලැබලා රූප සම්පatti, භෝග සම්පatti, ධන සම්පatti ලැබලා දෙව් මිනිස්සුන්ට කෙරවර මෛත්‍රී බුදුන් දැක නිවන්න. ඉතින් අනුන්ගේ පින් පැවරුවා. ඉතින් දැන් අපි පින්කම කරන්න ලැහැත්ති වෙනකොට මේ අපේ මිය පරලෝකීය ඥාතින්ත්‍රාදී බොහෝ අය ඉන් අවශ්‍ය බොහෝ අය තිරෝග සූත්‍රයේ තියෙන හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙන හැටියට පින් ගන්නෙ. දැන් මෙතන මේ ඉන්න හැම කෙනෙකුගේම මේ සංසාරේ කවදාද අම්මා තාත්තා වූ ස්වාමිපුත්‍රයා වාරයා වූ දරුවන් වූ නෑදෑයෝ වූ යාළුවෝ වූ බොහෝ අය පින් ගන්නට පුළුවන් තරමට භූතයෝ වෙලා පෙරේතයෝ වෙලා දෙවි දේවතාවෝ වෙලා ඉන්නවා. ඒ හැම කෙනෙක්ගේම වෙන රස්සාවක් නැහැ. දිවකුඩු සූත්‍රයේ කියනවා ඒගොල්ලෝ කුඹුර අපුරන්නේ නැහැ, ගව පාලනය කරන්නේ නැහැ, හරක් බලන්නේ නැහැ, ඒව පොල් කරන්නේ නැහැ. ඒගොල්ලන්ගේ වැඩේ මොකද්ද? පින්කම තමන්ගේ ඥාතීන් කවුරු හරි කරනවා නම් ඒ කෙරෙහි ඈතාගෙන බලන්න. ඒ නිසා දැන් තමන් නියමන වැඩි පින්කමක් කරන අවස්ථාවට පින් ගන්න හරියට නිගන්නු පේරියක් ගොඩු අල්ලගෙන බලා ඉන්නවා වගේ ඔය භූතයෝ පෙරේතයෝ තමන්ගේ අම්මලා තාත්තලා සම්පූර්ණ භාර්යාව දරුවෝ මුණුරෝ සහෝදර සහෝදරියෝ ආදී වශයෙන් වූ අතීතයේ මේ ආත්ම විතරක් නෙමෙයි ඊට පෙර අනන්ත අප්‍රමාණ ආත්ම වල වූ අය බලා ඉන්නවා. මොකද ඒගොල්ලෝ බලා ඉන්නේම මිනිහෙක් වෙලා ඉපදුණු තමන්ගේ ඥාතියෙකින් පිනක් කරගෙන යම් සාහනයක් ශාන්තියක් උද්දව උපකාරයක් ගන්න. ඉතින් දැන් අපි මෙහෙම පින්කමක් කරනවා කියලා ප්‍රතික්ෂේප කරලා ඔක්කොම කරලා කියලා ඉවර වෙලා මේ තිරෝකුට සූත්‍රයේ තියෙනවා හරියට ඒගොල්ලෝම උයාගෙන ඒගොල්ලෝම ගෑවා වගේ වැඩක් අද කරන්නේ. තමන්ම උයාගෙන
හොඳ රසමසුළු සාමාන්‍යම ගන්නවා අර හිඟන්න ටික ගොටු අල්ලගෙන බලා ඉන්නවා හිඟන්නන්ට නෑ. අද තව ලොකු වැඩක් කරනවා. මේ හිඟන්න බැරි කමනේ හේතු මම කියන්නේ. දැන් තිරෝකුඩ සූත්‍රයේ තියෙනවා උන්නමේ උදකම් වට්ටම් ඒවමේව ඉතෝදිනම් යථාවාරි වහා පුරා පරිපූර්ණතු සාගත. මේ ගාථාව මම දැන් මේ හැම කෙනෙක්ම අහලා තියෙනවා. මොකද කරන්නේ සම්මතයේ අර උන්නමේ උදකම් වට්ටම් කියන්නේ උදේලම් වක් කරන වතුර පහළට වක්කිරෙන්නසේ ඒවමේව ඉතෝදින්නම් පේතානම් උපකප්පති. ඒ පිංගන්නට පේත කියන්නේ පේ වෙලා බලා ඉන්න අයගේ හිත ඉරෙන්නට අපි මේ පින් දිය යුතු. පින් පැවරිය යුතු. තුන්විත පහදාගෙන ඒ අයට උදේනම් බිමට වතුරක් කරන්නාසේ ඒ වතුර බිමට වැක්කිරෙනවා අනිවාර්යයෙන්. ඒ ආකාරයට අපි මේ අර පින් බලාපොරොත්තු වන අයගේ හිත පිරෙන්න පින් දිය යුතුයි, පින් පැවරිය යුතුයි, පින් අනුමෝදන් කර යුතුයි, පින් වතුරා පිහිටුයි. දැන් මෙතන උපමාවක් තියෙනවා. උපමාව මොකද්ද? උදේනම් පහලට වතුර වක්‍රන. මේ උපමාව අද දැන් මේ අමගෙන පින්වතේ කුමිම ගෙවල් වල දාන පිළිගන්නේ. දැන් ගෙදර දානයක් කියනකොට ආමුදුරොත් මේ ඔය කියන උන්න මේ උදගම් මට්ටම් ඒව මේව ඉතෝදින්නම් ගාතාව කියනවා. අර පින්වතුණු යෝගුවක් අරගෙන වතුර යෝගුවක් අරගෙන ඕපෙරුත් අරගෙන වතුර වක් කරනවා. දැන් මේ පින්කමකට සහභාගී වූ ආමුදුරොත් ඒ වගේම පින්කමට පින්දෙන්න සහභාගී වූ හැම කෙනෙක්ගේම හිත කියන්නේ කොහෙද? හිත කොතනද තියෙන්නේ? අර වතුර කෝප්පේ පිළිලා යන. දැන් පින්දීම පැත්තට කියලා දැන් වතුර කෝප්පේ පුරවනවා කරලා. පින්දෙනවා නෑ. දැන් මේක උදාහරණයක්. උපමා නම උදාහරණ කිව්වේ උපමාවක් හැටියට මිසක් දැන් මේක කළාට හරියන්නේ නෑ. ඕකෙන් පිළිලා යන ඔක්කොම මිනිස්සු බලහින්න. ඉතේ තියෙන්නේ නෑ අර තමන්ගෙන් පින්ගන්න ආපු අයට කිසිම පිනක් ලැබෙන්නේ නෑ. ඊට පස්සේ අර පින්ගන්න ආපු භූතයෝ පෙරේතයෝ දෙවියෝ තාම නොඑක අය උගුරන වෙලා ඒවල් වලට කරදර කරනවා. මේක පින්දීමේ ක්‍රමයේ වැරද්ද නිසා පින්දීම මේ කරන ක්‍රමය අද ප්‍රායෝගික වශයෙන් අර ආරාධනා කරලාට පින් ලැබෙන්නේ නැහැ. ඒකයි අඩු. ඉතින් ඒක නිසා අපි මේ හැම කෙනෙකුටම පැහැදිලිව පිළිසිදුව වෙන්න දෙන්න ඕන හරියටම අපි පින්කමක් කරලා ඒ පින්කමෙන් අපිටම යම ආපහු ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙනවා නම් ඒක වැරදි. ඒක වැරදි. අපිට ඒක ලැබෙන්නේ දැන් අපි පින්කමක් කරලා අපි මේ සංසාරේ ණය වෙච්ච හැම කෙනෙකුටම අම්මලා දාතරට ණයයි. වැඩි කියන්නේ ගුරුවරුන්ට සහෝදරයන්ට දුවල පුතාලා මේ නොයෙක්කට ණයයි. ඒ ණයෙන් නිදහස් වන පිරිසිදු චේතනාවෙන් අවංකව පින්පාත. එය පින් නැතුව පින්කමක් කරන්න බැරුව දුක් විඳිනවා. ඒ දුක් විඳින පුද්ගලයන් ඒ බුද්ධ වේද තමන්ගේම ඥාති. ඒ ඥාතින්ට උදව්වක් උපකාරයක් කිරීමේ පිරිසිදු පරම පවිත්‍ර චේතනාවෙන් අපි අතහැරීමේ චේතනාවෙන්ම මේ කරපු පින ඒ අයට පැවරීමට අනුමෝදන් කිරීමට පැතිරීමට බලාගෙන පිරිසිදු චේතනාවෙන්ම පින් දෙනවා පින් පවරනවා පින් අනුමෝදන් කරනවා තමන්ගේ ශේෂයක්වත් ඉතුරු කරගන්න අවශ්‍ය නැහැ. හැබැයි අපිට ඒ පින්කම පවරන්න පිරිසිදු හිතින් අපි වැඩි වෙලාවක් නිවන් දැක්කේ නැත්නම් ඒ පින්කමේ ශක්තිය අපි ගාව තියෙනවා. ඒක අපිට නොලැබී යන්නේ නැහැ. අපි ප්‍රාර්ථනා කරොත් යම් දෙයක් ප්‍රතිලාභයක් අපිටම අපි අර කියන උපාදානය කරගන්නවා කුසලයක් බවට පත් කරන්නේ නැහැ. වෙනස මෙන්න මේකයි. ඉතින් ඒක නිසා පින්කම කරන එක නෙමෙයි වගේ පින්කමෙන් අපි මේ පින් දෙන්නේ නැති එක පින් පවරන්නේ නැති එක පින් අනුමෝදන් කරන්නේ නැති එකයි අනිවාර්යයි. හරියට දැන් අද ඒක සම්මුතියක් සම්ප්‍රදායක් ලෙස
කරනවා මිසක මේකේ හරයක් තත්ත්වයක් දැනගෙන ලෝකුද සූත්‍රයේ දේශනා කරපු ධර්මය පැහැදිලිව තේරුම් අරගෙන කරන්නේ නැති එකයි වරද ඒකයි ඔය ගෙවල් වල පිළිදෙන එකයි කියලා දැන් කොහොමයි කියන්නේ. ගෙවල් වල නැතු කොහෙද ඉන්නේ? පිළිදෙන එකේ ක්‍රමය හරි නැතිකොට දැන් කියන ගෙවල් වල පිළිදෙන්න එපා. ඒකට නෑ. දැන් අපි එක්කෙනෙකුට පින් දෙන්න කියනවා නම් දැන් අපි හිතමුකෝ තමන්ගේ මැරුණු අම්මට පින් දෙනවා කියලා. ඒ පුද්ගලයා විතරක් හිතෙන් ආගෙන පින් දෙන එක වැරදි. අපි පින් දෙනකොට සබ්බේ පානා සබ්බේ භූතා සබ්බේ දේවා සබ්බේ සත්තා භවන්තු සුඛිතා කියලා කාටවත් අඩුවක් වැඩියක් වෙනස්කමක් නැතුව තමන්ගේ නම් නිය පරලෝකිය අනන්ත අප්‍රමාණ ආත්මවල මෞර්යමෞර්යයන්ට වැඩිහිටියන්ට පුරුවන්ට ඥාතීන්ට සාම්පූර්ණ භාර්යාව ධර්මවල හැම කෙනෙකුටම සමසේ පොදුවේ පිළිදෙන්නේ. එක්කෙනෙක්ගේ නම කියලා එයාට විතරක් පිළිදෙන එක බැහැ. ඒකේ අඩුවක් තියෙනවා. දැන් සමහර විටක සමාජ කොටස් ඉන්නවා පින් ගන්න බෑ. පින් ගන්න එන්නත් බෑ පින් ගන්න. දැන් බැරිලාව තමන්ගේ අම්මා අයම එන්නේ පින් ගන්න බැරි කෙනෙක් කියලා හිතෙනානේ. එතකොට කාටවත්ම පින් දුන්නේ අර පින් ගන්න බලාපොරොත්තු වෙලා ආපු තමන්ගේ විද්‍යාත්මක ඉරියාන්මදාස්ත බලා ඉඳලා ආපහු යනවා. තරහ වෙලා උරණ වෙලා කරදර. ඒක නිසා අපි මේ ආත්මේ අපිට එක අම්මයි ඉන්නාච්චා. ඒ වගේ මේ අනන්ත අප්‍රමාණ අපිට අම්මල තාත්තලා වූ අය ඕටියක් ඉන්නේ. ඒ හැම කෙනෙක්ම පොඩක් හරි තමන්ගෙන් පින් ගන්න පින් බලාපොරොත්තු ඉන්නවා. ඒ අයට අපි පොදුවේ සමසේ පින් අනුමෝදන් කරලා පින් පාවන්න පින් දීලා ඒ අයට ණයන පිළි නිදාස් වෙන උපකාර. ඒ නිසා අපි එක්කෙනෙකුට විශේෂයක් කරලා පින් දුන්නොත් එයාට පින් ලැබෙන්න පුළුවන් නොලැබෙන්න පුළුවන් අනිත් අය තරහ වෙලා වුණ වෙලා දැනගන්න. ගරු ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනාව පැහැදිලි කරන්න. ඒක නම් මේ දැන් විනාඩියකින් දෙකකින් කරන්න බෑ. මොකද දැන් 5ට 10යි තව විනාඩි 10කින් නවත්තන මේක මේ වෙනම ධර්ම දේශනාවක් ටිකක් කරලා එකකිනුත් බෑ. මේ ආනපාන සතිය සම්මතානපානෙකුත් කියනවා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නට පෙර තිබුණ ආනපාන කියලා ප්‍රාණායාම භාවනාව බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණාට පස්සේ ආතුනා දුන්න බුද්ධ ආනපාන සතියකුත් කියනවා. ඉතින් ඒක නිසා මේක ගැන පොඩි නිකන් වචනයක් ටිකක් කතා කරලා නිකන් පුරවල් කරන්න ඕනේ නැහැ පොඩ්ඩක්. ඒක ටිකක් දීර්ඝ වශයෙන් දේශනාවක් දෙකක් කරලා හරියට ප්‍රායෝගික වශයෙන් මේ ආනාපාන සති සූත්‍රයේ එවන මහා සතරාජිවට්ටාන සූත්‍රයේ කියලා තියෙන මේ කාරණා එකින් එක විග්‍රහ කරලා වෙනවම නැතුව හරියන්නේ. ඒ නිසා ඒ වගේ ප්‍රශ්නයක් දැන් මේක වෙලාවනේ. සම්මාන අර පින් අනුමෝදන් කරමින් සඳහා අපි විවිධ දේවල් කරනවා. අපි බක්මුල් යාචකයෙක්ට ගිහින් දෙනවා. එතකොට සිල්වත් භික්ෂුන්ම හොයනවා. නැත්නම් පන්සලේ හාමුදුරුවෝ හොයනවා. ඔය වෙන අපි මොකක්ද අපි තෝරගන්නේ? ඒක නැත්නම් තමන්ගේ හිත පහදාගෙන තුන් හිත පහදාගෙන අපිට තීරණය කරන්න බෑ මේ හාමුදුරුවෝ සිල්වත්ද මේ හාමුදුරුවෝ මගපල්ලාමීද මේ හාමුදුරුවෝ හොඳද නරකද කියලා අපි මනිනොත් වැරදියට වැරදි. ඉතින් ඒක නිසා අපේ හිත පහදාගෙන අපි පිළිසිදු චේතනාවකට උදාමුක චේතනා වික්‍රේ කම්ම වදා. චේතනාවම තමන්ගේ පිළිසිදු වෙන්නේ. තමන්ගේ තුන් හිතම පැහැදිලිව. රාගයෙන් තොර වූ සිත, ද්වේෂයෙන් තොර වූ සිත, මෝහයෙන් තොර වූ සිත ඇතුව දැන් මේ තියෙන දක්ෂින විභංග සූත්‍රයේ ඊපස්සේ දාන ආචාර්ය සූත්‍රය කියලා සූත්‍ර දෙකක්.
මේ සූත්‍ර දෙකේම තියෙනවා නියම නිවැරදියක් දෙන්නේ කොහොමද කියලා. කාටද කියලා. කොහොමද? ඉතින් ඒක නිසා තමන්ගේ හිතේ කුකුල අකමැත්තක් යම් සැකයක් තියෙනවා නම් මෙයා ආම්දුරු දුස්සීලයි මෙයා ආම්දුරු මගබලයි මෙයා ආම්දුරු මෙහෙමයි කියලා ඒක පින්කමකට බාධා. ඒ නිසා අපි කාට කොතනද පින්කමක් කරන්නේ මංගල්‍ය ආම්දුරන් දාන දෙන්නක වරදක් නැහැ. ඒක හොඳයි දෙලියෝ. හැබැයි ඒ ආම්දුරු කරන මොන වැඩ හම්බුදන අරකට කියලා බලලා අපිට වැඩක් නැහැ. අපි හිත පාදාගෙන ඉන්න පින්පවරන්න දාන දෙන්න දාන පින්කම් කරන්න. ඒ නිසා තමන්ගේ හිතේ තියෙන චේතනාව පිළිසිදු වීම පළවෙනි. හැබැයි ඒ වගේම යම් කිසි සිල්වත් වික්ෂුන් වහන්සේ නමකට ඒ දානි ලැබෙනවා නම් දෙපැත්තම උපතෝ භාවයෙන් යහපත් වෙනවා. ඒකෝට පින්කම බලවත්. ඒ වගේම යම් කිසි මේ දානයේ දෙන්නේ සංඝ කියන කොටකට නම් දැන් වික්ඛු සංඝස්ස කියලා කොටක් දෙනවා. වික්ඛු දානය සංඝ දානය. සංඝ දානයක් දෙන්න පුළුවන් මගපලලාභී උත්තමේකුට නම්. සාමිකරණ කියන්නේ සංඝ දානයක් දෙන්නේ මගපලලාභී උත්තමේකුටම. ඒක තමයි වික්ඛු සංඝස්ස දෙයක් කියලා දෙවිසෙකට. ඒකෝට සංඝ දානයක් නම් මගපල ලැබුණ කෙනෙකුටම එක්කෙනෙක් කොයිද? එහෙමනම් මොකද වික්ඛු සංඝස්ස දෙක. එතකොට මේ සංඝ කියන කොටසට දෙන දානය අර වික්ඛු දානය වගේ කෝටියක් එහෙමනම් අසීමිත වරක් වටිනවා. මොකද මේ කවදක්වත් සංඝ කියන தත්ත්වයේ අය රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් කෑදරකමින් විදුකමින් රස තෘෂ්ණාවෙන් කරන්නේ නැහැ, බාරගන්නේ නැහැ. තුන්විත මහදාගෙමයි පිළිසිදු චේතනාවමයි යහපත් සිතින්මයි. එතකොට සිපාර්ශයේම සිත පිළිසිදුයි. ඒ නිසා ඒ දානිය අසීමිත පින්කමක් පුණ්‍ය ශක්තියක් ලැබෙනවා. තව එක ප්‍රශ්නයක් අහන්න තව පහයි ඥාන පහයි. මේ ලෝකේ කියන හැම දෙයක්ම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා අපි කියනවා. සම්පූර්ණ වැරදි. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක නම් වැරදි. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක නම් හරි. එහෙම කියනවා. ඉතින් මම අහන්නේ අපි ඒ ත්‍රිලක්ෂණය නිතර මෙනෙහි කිරීම තුළින් කුසලයක් සිදු වෙනවා. ඔව්. දැන් අපි පාව කරන්නේ නිත්‍යයි සුඛයි අත්තයි කියලා මේ උපාදානය කරගන්න නිසා. දැන් අපි ඇහෙන් දැක්ක රූපයකට ඇලෙන්නේ ඒක අල්ලගන්නේ අර මාතේ කියපුවා ඒකට ආදරය කරන්නේ ඒකට බැඳින්නේ අපි ඇහෙන් දැක්ක අප්‍රිය රූපයකට ගැටෙන්නේ අපේ හිතේ තියෙනවා නිත්‍ය වශයෙන් අර පුද්ගලයා මගේ තරහකාරයි. තේරුණාද? එතකොට ඒ නිත්‍ය වෙලා තියෙන හිත අපි ඒ ආකාරයට පවත්වන්න බෑ. අනිශ්චිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදී. අපිට නිශ්චිත වශයෙන් උපාදානය කරගෙන ඒ ආකාරයෙන් පයටීමේ නැවතීමේ හැකියාවක් නැහැ. හැමදේම සබ්බේ සංඛාරා අනිත්‍යයි. සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනාත්තයි. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය නොදැන ත්‍රිලක්ෂණය භාවිතා නොකර කෙලෙස් ගති තුන උදුරලා දාන්න බෑ. කෙලෙස් ගති නිත්‍ය වෙලා සුඛ වෙලා අත්ත වෙලා ඒ අභිනන්දනයෙන් උපාදානය කරගන්න පුරුදු වෙලා පුරුදු. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් නිවන් දකින්නට මේ ධර්මයේ ඉගෙන ගන්නවා නම් ඒක ටිකක් ගැඹුරුම තැන. හැබැයි අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් අරගෙන නිත්‍ය සුඛ අත්ත කියන මේ තමන් මෙතෙක් පුරුදු කරගත්ත පුහුණු කරගත්ත ඉතින් හදාගත්ත වැරදි ලෝකය අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදී කියන එක තේරුම් අරගෙන අත්හැරෙන්න. ඒකට අත්හැරෙන්න ඕනේ නිත්‍ය සුඛ අත්ත භාවිතා කරන්න ඕන පුරුදු වෙන්න ඕන අවබෝධ කරගන්න ඕන දැනගන්න ඕන අනිත්‍ය දුක්ඛ අනාත්ම.
ඒක දැන් ඒකට ආනාපාන සතිය වගේ තමයි ඒක මේ තව උඹ දේවල් මේක කියන්නේ. මේක කොහොමද අපි මේ නිච්ච කරගෙන තියෙන්නේ? අපි මේ සැප විඳින්නේ සුඛයි කියන අනිශ්චිත දෙයක්. යතා නිච්ඡං සම් දුක්ඛං යං දුක්ඛං තද නත්ත. අපි දුක උරුමයෙන් මොකද අපේ හිතේ නිච්ච කරගෙන යම පාවුයි. අපි අත්ත කරගෙන ඒ ආශ්මිමානේ මේවා අල්ලගෙන උපාදානය කරගෙන ඉන්නේ. ඒකමයි දුකට කියන්නේ. නැතුව දුක කවුරුත් හදලා දීපු එකන්නේ. ඔය අනිත්‍ය දුක්ඛාත් තේරුම් නොගැනීම නිසාමයි අපි සංසාරයේ බැඳි. දැන් අද අනිත්‍ය දුක්ඛ අනාත්ම නැහැ. අද කියන්නේ මොකද්ද? දැන් මේ දුක වගේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා වැරදි වචන පරිවර්තනය කරගත්ත වැරදි වචන තුනක්. ඒ තුන් තේරුම් අරගෙන හරියන්නේ නැහැ. මේ මාර්ගදී වචන තුනක් තියෙන්නේ අනිත්‍ය මෙතනදී ඉච්ඡ. ඉච්ඡ නිච්ඡ. අනිත්‍ය දුක්ඛ අනාත්ම. මේක අනාත්ම එහෙම නෙමෙයි. අනාත්ම. අත්ත අනාත්ම. ආත්මනාත්ම කියන එක වැරදි වචන ටික. පරිවර්තකව දාපු වැරදි වචන ටික. ඒ වගේම අර නිත්‍ය අනිත්‍ය කියන දෙක වැරදි වචන ටික. නිත්‍ය අනිත්‍ය වෙන්න ඕන. සුඛ දුක්ඛ වෙන්න. දැන් සම්මාස අද ධර්මදේශනාව අවසානයේ ආර්යමෛත්‍රී භාවනාව පිළිබඳව විස්තරපත්‍රිකාවක් බෙදා දෙනවා. ආර්යමෛත්‍රී භාවනාව පිළිබඳව කෙටි අන්වීමක් කරනවා. ඔව් දැන් ඒ ප්‍රශ්නේ මම නවත්තනවා අවසාන වශයෙන් ආර්යමෛත්‍රී භාවනාව කියන්නේ තමන්ගේ හිතේ පිරිසිදුසිතක් ඇතුව සියලුම සත්‍යයන් කෙරෙහි වෙනසක් අඩුවක් නැතුව තමන්ගේ හිතේ හදවතින්ම රාගයෙන් තොර වූ, ද්වේෂයෙන් තොර වූ, මෝහයෙන් තොර වූ පිරිසිදු සිතින්ම සබ්බේ පානා, සබ්බේ භූතා, සබ්බේ සත්තා, සබ්බේ දේවා භවන්තු සුඛිතා කියන මෙන්න මේ අදිෂ්ඨාන ශක්තියක් ඇතුව හැම සත්වයකම, හැම භූතයකම, හැම ප්‍රාණියෙක්ම, හැම දෙවියෙක්ම මේ යහපත් වේවා, දෙවියෙකුටම යහපතක් වේවා, සුවයක් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මමද සියලු ලෝක සියලු සත්‍යෝ දුක් වේදනා නිරෝධ වේදනා සුවපත් වේදනා දුක් නිදිතා නිවන්දකිතා කියන මේ පිළිසිතු ආර්යමෛත්‍රී. මේක මට මම කරගන්න දෙයක් වුණොත් එතන ආර්යමෛත්‍රී ගත්තේ මම දුක් වේදනා නිරෝධ වේදනා කියලා ඉස්සෙල්ලා පටන් ගත්තොත් ඒක ආර්යමෛත්‍රිය නෙමෙයි. ඒක මම මේ කූඩුවට කරන වැරදි මෛත්‍රිය. මේ කූඩුව නෙමෙයි නිදුක් වෙනවා නිරෝගී. මේ කූඩුවට කියන දෙවිලෝක තියෙනක කියනවා ජීවත් වෙලා ඉන්න හැම අවස්ථාවකම. ඒ නිසා අපි මේ අපේ හිතේ තියෙන පිළිසිදු චේතනාව යහපත අනිත් සියලුම සත්‍යයන්ට සෝදාපන්න ඵලයෙන් නිදුක් වෙත්තා, සතරාගාමී ඵලයෙන් නිරෝගී වෙත්තා, අනාගාමී ඵලයෙන් දුක්ඛ වෙත්තා, අරහත් ඵලයෙන් දුකින් මිදෙත්තා, නිවන් සුවයෙන් සුවපත් වෙත්තා කියන ආර්යමෛත්‍රිය පතුරවන්න ඕනේ. දැන් මේ ආර්යමෛත්‍රිය පිළිබඳව පොලයක් මේ මාතෘ බෙදලා දෙනවා කියනවා. මොනවා ආර්යමෛත්‍රිය කියන එක සාමාන්‍ය හිත පිළිසිදු වූ තරමටයි අර ප්‍රියගමන අත්හරින්න පුළුවන්. සංසාර දුක අත්හරින්න පුළුවන්. සංසාර දුක මිදෙන්න, සංසාර භෝගයෙන් මිදෙන්න, සංසාර බයෙන් මිදෙන්න, සංසාර තීනෙන් මිදෙන්න, සංසාර කායෙන් මිදෙන්න මේ 11 තීනෙන්ම මිදෙන්න නිදාන් වෙන හැම කෙනෙකුටම මේ පිළිසිදු චේතනාව කරු යහපත් චිත්ත විරණ නිශ්චය කරා පතුරවන්න ඕන. ඒකයි ආර්යමෛත්‍රිය, ඒකයි පරමෛත්‍රිය, ඒකයි නිවන දෙකේ මෛත්‍රිය. හොඳයි එහෙනම් කවුරු සාදුකාරයක් දැන් මෙවන් පින්කමක් කරන්නට මූලික හේතු දෙකක් තියෙනවා. සිද්ධාර්ථෝදේ නිර්මාතු පූජ්‍ය අඹේකොඩසී ඥානানন্দ හිමිපාණන් අපවත් වී අවුරුදු 40ක් පිරීම නිමිත්තෙන් ඒ ස්වාමීන් වහන්සේගේ ප්‍රාණකාරයට පිළිදීම ඒ වගේම සිද්ධාර්ථෝදේ අධ්‍යක්ෂිකා පීඑල් මොරවක මැතිණිය අභාව රාත්‍රී අවුරුදු 16ක් පිරීම නිමිත්තෙන් ඒ මිය පරලෝකීය මොරවක මැතිණියට පින් අනුමෝදන් කිරීම
ඒ වගේම දැනට මම ආයතනයේ ප්‍රධානීත්වයේ දරන එච්.එම්. මුතුකණ්ඩා මහතාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම තමයි නිවන් පිළිකමක මූලික පරමාර්ථය. අපි ඒ නම් සඳහන් කළාට ඉඳින්න ඕන. ඒ වගේම මේ මෙතනට මේ ධර්ම දේශනාව අහන්නට, මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට, මේ ධර්ම දානයේ පින්කමට සහභාගී වූ සෑම සියලු දෙනෙක්ගේම මිය පරලෝකීය සියලුම ඥාතීන්ට, සියලුම මෞර්තිමෝක්‍යන්ට මේ ආත්මේ පමණක් නෙමෙයි අනන්ත අප්‍රමාණ සංසාරේ තමන්ට උදව් කළ උපකාර කළ සියලුම මෞර්තිමෝක්‍යන්ට, බුදුවරුන්ට, වැඩිහිටියන්ට, සාමුද්‍රයන්, බාධාවන්, ධර්මමුදුරන්, සීලා ආච්චිලා, සහෝදර සහෝදරීන්, නැතැයින් මිතුරන්, සේවකින් ස්වාමීන් මේ ආදී කොට ඇත්තා වූ යම් කෙනෙක් තමන්ගෙන් විපලාපෘත් වෙන පැමිණලා යන ඒ සියලුම දෙනාට නොගැමෙන හැම කෙනෙකුටම අපි පිරිසිදු සිතින් පින් දෙන්නට, පින් පවරන්නට, පින් අනුමෝදන් කරන්නට අවශ්‍යයි. ඒ නිසා ඒ නම් සඳහන් කළ ඒ මිය පරලෝකීය මේ ආයතනයේ ප්‍රධානීන් වූ ඒ ස්වාමීන් වහන්සේ ප්‍රේමතිනියත් ඒ වගේම මේ මෙතෙන්ට මේ ධර්ම දේශනාවට සහභාගී වූ සියලුම පින්වතුන්ගේ මේ ආත්මයේ මිය පරලෝකීය මෞර්තිමෝක්‍යයන්, සහෝදර සහෝදරයන්, ස්වාමිපුරුෂයන්, භාර්යාවන් ආදී ගුරුවරුන් ආදී කොට ඇත්තා වූ හැම කෙනෙකුටම ඒ වගේම මේක පෙර අනන්ත අප්‍රමාණ සංසාරේ තමන්ට උදව් කළ උපකාර කළ ඒ තමන්ගේ මෞර්තිමෝක්‍යයන් හැම කෙනෙක්ම සිහිපත් කළා. හැම කෙනෙකුටම අඩුවක් නැතුව, වෙනසක් නැතුව පොදුවේ සාධාරණ ලෙස පරම මෛත්‍රියෙන් සමසිතින් පින්දීලා පින් පවරලා පින් අනුමෝදන් කරන්නට අවශ්‍යයි. ඒ හැම කෙනෙකුටම මේ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන සංසාර දුකින් මිදී නිදහස් වන්නට, නිවන් සුවයෙන් සුවපත් වන්නට මේ පුණ්‍ය ශක්තිය කුසල් බලය හේතු වාසනාව වේවා කියලා සාදුකාරයි. ඒ වගේම සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා දීපත් කළා. සියලුම දෙවියන්ට පින්දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා. මේ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන සියලු දෙවියෝ සතුටුෙන් නිදාස්ත්වා නිවන් සුවයෙන් සුවපත් වන්නට සියලු දෙවියන්ට මේ පින උපකාර වේවා, හේතු වාසනා වේවා කියලා සාදුකාරයි. ඒ වගේම සියලුම භූත ප්‍රේත පිශාචාදී වූ අමනුෂ්‍ය කොට්ටාස, තිරිසන් අපාගත, සතර අපාගත සත්ත්ව කොට්ටාස, අසංකතලිනා වූ අනන්ත අප්‍රමාණ සත්‍යයන් කෙරෙහි අනුකම්පා සිතක් ඇතුව ඒ සියලු සත්‍යයන්ට පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා. මේ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන සියලු සත්වයෝ සතර දුකින් මිදී නිදහස් වෙත්වා, නිවන් සුවයෙන් සුවපත් වෙත්වා කියන සාදුකාරයි. ඒ වගේම කල්පනා කරගන්න ඕනේ දැන් මේ පින්නතුන් මේ වගේ දානමය ධර්ම දානමය පින්කමකට සහභාගී වෙලා විවිධාකාරයෙන් පින්කම් කරලා තුන්විත පාදාගෙන ඒ පින් දෙන්නට පින් පවරන්නට ඕන සෑම සියලු දෙනෙකුටම පින් දුන්නා, පින් පවරුවා, පින් අනුමෝදන් කළා. ඒ වගේම අපිට යම් කෙනෙකුට ආශිර්වාදයක් කරන්න සත්‍යක්‍රියාවලියක් පතුරවලා සිතක් ශාන්තියක් පතුරවන්න පුළුවන්. ඒ නිසා මේ ආයතනයේ දැනට පාලක වූ ඒ එච්.එම්. මුතුකණ්ඩා මහත්මයාට ඒ වගේම මේ දානමය පින්කම් වලට සහභාගී වූ සම්බන්ධ වූ සියලුම පින්වතුන්ට ඒ පින්වතුන්ගේ වයෝවෘද්ධ මව්පියන්, වැඩිහිටියන්, සාමුද්‍රයන්, භාර්යාවන්, ධර්මමුදුරන්, සහෝදර සහෝදරයන් ආදී වූ ඒ සියලු දෙනාට අපි ආශිර්වාද කරන්න ඕන. සත්‍යක්‍රියාවලියෙන් පතුරවන්න, සත්‍යක්‍රියාවලියක් පතුරවලා ධම්මානුගම ප්‍රතිපදාවේ හැසිරෙන්නේ ඒ අයට මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා සාදුකාරයි. ඒ වගේම මේ පින්නතුන් කල්පනා කරගන්න ඕනේ දැන් මේ ධර්ම දානමය පින්කමකට සම්බන්ධ වෙලා සහභාගී වෙලා පින් දෙන්නට පින් පවරන්නට ආශිර්වාද කරන්නට ඕන හැම කෙනෙකුටම පින් දුන්නා, පින් පවරුවා, ආශිර්වාද කළා. ඒ නිසා මේ පින්නතුන් සිට පිළිසිදුයි පිළිසිදු සිතක්වත් මේ පින්නතුන්ට දීර්ඝායු ලබන්නට, ආයුරාරෝග්‍ය සම්පත්තියට පත්වන්නට, ධම්මානුගම ප්‍රතිපදාවේ හැසිරී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට
මේ අනු පින්නත ගුණවත් මේ පුණ්‍ය ශක්තිය කුසල බලය හේතුවාසනා වේවා. මේ ගාථාවන් කියලා පින්මන් මොදන් කරන්න. ඉත්තාවතාචාම්මේහි සම්බුද්ධං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාචාම්මේහි සම්බුද්ධං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාචාම්මේහි සම්බුද්ධං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මානේ කාය සමාගමෝ සතං සමාගමෝ තුයා